ආයිබෝවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ යතුරුපැදි කාර්මික පාඨමාලාව හදාරන NVQ 3 සහ 4 මට්ටම් වල කාර්මික සිසුන්ට අවශ්‍ය වනම පාඩමක් වන ජොලන පද්ධති පිළිබඳ අවබෝධය මූලික අවබෝධයක් ලබා දීම. යතුරුපැදි ජොලන පද්ධතියක අවශ්‍යතාවය ඉස්සෙල්ලා බලමු. මෙතෙන්දී අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ යතුරුපැදි වල භාවිතා වන ජොලන පද්ධති වර්ගයි. ඒ වර්ග වලදී අපිට එන දෝෂ මේ යතුරුපැදි ක්‍රපයාර කරනකොට ඒ පිළිබඳව පද්ධතිය ගැන අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන. ඊළඟට ඒ පද්ධති වලට එන දෝෂ හඳුනගෙන ඉන්න ඕන. ගොඩාක් අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ ජොලන පද්ධතිය සම්බන්ධව හඳුන්වලා දෙන්නයි මේකේ තියෙන දෝෂ. මොකද අවසාන වෙන්න ඕන මේ කාර්මිකයාට ඒ තියෙන දෝෂ ටික निराකරණය කරගන්න. අපි බලමු ඊළඟට ජොලන පද්ධතිය මොකටද අවශ්‍ය වෙන්නේ කියලා. ඇත්තටම ජොලන පද්ධතියක් අවශ්‍ය වෙන්නේ අපිට එන්ජින් එක අපේ අභ්‍යන්තර දහන එන්ජිමක දහන ආරම්භය. දැන් අපි දන්නවා ඉන්ධන ලබා දෙනවා, ඔක්සිජන් තියෙනවා. එතකොට දහන ද්‍රව්‍ය තියෙනවා, දහන පෝෂකය තියෙනවා. දහන ආරම්භයක් අවශ්‍ය වෙනවා. මොකද එන්ජින් අපේ එන්ජිමක අභ්‍යන්තර දහන එන්ජිමක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ දහනය නිසා. එතකොට මේ දහනයට දහන ආරම්භය ලබා ගන්න තමයි අපි ඔය ජොලන පද්ධතිය කියන එක භාවිතා කරන්නේ. හරි. අපි බලමු මේ ජොලන පද්ධතිය අපේ එන්ජිමකට භාවිතා වෙන්නේ කොයි විදිහටද කියලා. අපි උදාහරණයක් විදිහට ගන්න ඉස්සෙල්ලාම 4 ස්ට්‍රෝක් එන්ජින් එකකින් අපි ලේසි. එතකොට දැන් අපිට අවශ්‍ය වාතයයි ඉන්ධනයි එන්ජින් සිලින්ඩරය තුළට ඇතුල් වෙනවා. ඊළඟට මේ ඇතුල් වෙච්ච වාතයයි ඉන්ධනයි දෙක දහනය ආරම්භ කරගන්න තමයි මේ ජොලන පද්ධතිය භාවිතා කරන්නේ. පළවෙනි පහරේදී සිදුවෙන්නේ ඉන්ධන හා වාතය එන්ජින් සිලින්ඩරය ඇතුළට ලබා ගැනීම. දෙවැනි පහරේදී සිදුවෙන්නේ ලබාගත් වාත ඉන්ධන මිශ්‍රණය සම්පීඩනය වීම. දැන් සම්පීඩනය වෙච්ච වාත ඉන්ධන මිශ්‍රණය දහනය කරන්න දහන ආරම්භය ලබා දීම තමයි අපි මේ ජොලන පද්ධතියෙන් කරන්නේ. ඒ අපි කරන්නේ පෙට්‍රල් ඉන්ධනය විතර භාවිතා කරන එන්ජිමක නම් ස්පාර්ක් ප්ලග් එක හරහා. ඔය ඒ ස්පාර්ක් එක ලබා දීම සඳහා අවශ්‍ය කරන කොටස් ඇතුළත් මුළු පද්ධතිය තමයි අපි ජොලන පද්ධතිය විදිහට හඳුනන්නේ. මෙන්න මේ ආකාරයට තමයි දහන ආරම්භය සිද්ධ වෙන්නේ. අපි බලමු දැන් අපි ජොලන පද්ධතිය කියලා අපි සිංහලෙන් කියවට අපි ඇත්තටම වැඩියෙන් භාවිතා වෙන්නේ ඉග්නිෂන් සිස්ටම්. එතකොට අපි මේ ඉග්නිෂන් කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වයං ජවලනය හා පුලිංගු මගින් ජවලනය සිදු කරන. ඒ කියන්නේ self ignition උයි spark ignition. අපි ඒ වුණාට යතුරුපැදි වල භාවිතා වෙන්නේ ඉන්ධනයේ වශයෙන් පෙට්‍රල්. එතකොට පෙට්‍රල් ඉන්ධනයේ විදිය වෙන භාවිතා කරනකොට අපි පාවිච්චි කරන්නේ ඉග්නිෂන් සිස්ටම් එක විදියට මේ ස්පාර්ක් ඉග්නිෂන්. එතකොට අපි දැන් දන්නවා ඩීසල් වාහන තියෙනවා. ඩීසල් වාහනවල ස්පාර්ක් ප්ලග් එක කියන කොටස දකින්න නැහැ. ඒ ඩීසල් වගේ ඉන්ධනයක් අපි දහන ආරම්භ කරන්නේ ස්වයං ජවලනය. ඒක අපි මම ඒක පොඩ්ඩක් අර්ථ දක්වන්නම්. ස්වයං ජවලනය කියලා කියන්නේ යම්කිසි ඉන්ධනයක් ඒ ඉන්ධනයේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට එයාටම අදාළ උෂ්ණත්වයකදී එයාගේ දහනය යාම සිදු කරගන්නවා. ඒ කියන්නේ දැන් ඩීසල් වල ඇත්ත ස්වයං ජවලන උෂ්ණත්වය ගොඩක් අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 350 400න් පටන් ගත්තම 600යි අතර වගේ ප්‍රමාණයකදී ඩීසල් කියන ඉන්ධනය ඔටෝමැටිකලි දහන ආරම්භ වෙනවා. හැබැයි පෙට්‍රල් කියන ඉන්ධනය එහෙම බෑ. පෙට්‍රල් වල අනිවාර්යෙන් 600න්වත් එහා. ඒක 800කට 900කට වගේ වැඩි ප්‍රමාණයකට ලොකු උෂ්ණත්වයකදී තමයි යා ස්වයං ජවලනය සිදු වෙන්නේ. එතකොට පෙට්‍රල් අපි ඉන්ධනයක් විතර භාවිත කරනවා නම් self ignition කියන සිස්ටම් එකට අපිට යන්න අමාරුයි. අපි ඒක නිසා අනිවාර්යෙන් බාහිර පුළඟුවක් මගින් අපි පිටින් ස්පාර්ක් එකක් ලබා දීලා තමයි අපිට දහන ආරම්භ කරන්න වෙන්නේ. මොකද අපි දැන් අපේ ඉන්ධන පද්ධතිය කියන්නේ කාබුරේටර් සිස්ටම් එකක් හෝ EFI සිස්ටම් එකක් හෝ හරි ඉන්ධන පද්ධතියෙන් ඉන්ධනයි වාතයයි මැනිෆෝල්ඩ් එක ඇතුළට ආවට පස්සේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය දහනය සිදු කරගෙන යන්නේ මේ ස්පාර්ක් ඉග්නිෂන් සිස්ටම් එක. එතකොට අපිට ස්පාර්ක් ඉග්නිෂන් සිස්ටම් එකත් දෙකකට බෙදන්න පුළුවන්. බැටරි ඉග්නිෂන් උයි මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් ජවලන පද්ධතියට අවශ්‍ය බලය. ඒ කියන්නේ විදුලිය ලබා දෙන්නේ බැටරිය හරහා. එතකොට ඒ බැටරිය හරහා ලබා දෙන නිසා අපි පද්ධතියට කියනවා බැටරි ඉග්නිෂන් සිස්ටම්. ඊළඟට තියෙනවා මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම්. එන්ජිමට සම්බන්ධ ඩයිනමෝවක්. ඒ වගේ මැග්නටික්
වීල් එකක් සහ කොයිල් එකකින් මැග්නිටෝ වීල් එක එන්ජිම සම්බන්ධ නිසා එන්ජින් එක කැරකෙනකොට මැග්නිටෝ වීල් එක කැරකෙනවා. මේ මැග්නිටෝ වීල් එක කැරකීම නිසා මේ කොයිල් එකෙන් ඇතිවෙන කරන්ට් එකෙන් තමයි ඒ ඉග්නිෂන් සිස්ටම් වැඩ කරන්නේ. ඒකට අනිවාර්යයෙන් මේ ක්‍රමයේදී බැටරිය භාවිතා වෙන්නේ නැහැ ඉග්නිෂන් සිස්ටම් එකට. අනිකුත් කොටස් වලට ඒ කියන්නේ විදුලි පද්ධතිය බල්බ් හෝන් ලයිට් ඒ වගේ දේවල් අනිත් විදුලි පද්ධතිය සඳහා බැටරියක් භාවිතා වෙන්න පුළුවන්. නමුත් ඉග්නිෂන් සිස්ටම් එක ඇවිල්ලා ඒ සඳහා බැටරිය භාවිතා වෙන්නේ නැහැ. අපි එන්ජිම පළවෙනි පාර පණ ගැන්වීමේදී ඒ කියන්නේ ක්‍රෑන්ක් කිරීමේදී ඇතිවන කැරකුම නිසා හටගන්නා විදුලියෙන් තමයි මේ මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම් එකට විදුලි ලබා දෙන්නේ. එතකොට ඒ හරහා එතකොට බැටරිය සම්බන්ධයක් නැතුව ඉග්නිෂන් සිස්ටම් එක දුවන නිසා අපි ඒක මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම් එක කියලා කියනවා. බැටරිය අනිවාර්යෙන් මේ අපේ බැටරි ඉග්නිෂන් සිස්ටම් එකේදී බැටරිය අනිවාර්යෙන් වෙනවා. එතකොට බැටරිය නොමැති වුණොත් ඒ පද්ධතිය ක්‍රියා කරන්න බෑ. මේ තමයි බැටරි ඉග්නිෂන් සිස්ටම් හා මැග්නිටෝ. මේ ආකාරයට තමයි මුලින්ම ඉග්නිෂන් සිස්ටම් දෙකට බෙදෙන්නේ. ඊළඟට අපි ගමු බැටරි ඉග්නිෂන් සිස්ටම් එක. ඒකේ දැන් අපි ජවලන පද්ධතියක් කියලා කිව්වම මුලින්ම අවශ්‍ය ප්‍රධාන කොටස් ටිකක් අනිවාර්යයි. මොකද අපි සිලින්ඩරය තුලට ඉන්ධන හා වාතය මිශ්‍රණය දහනය ආරම්භ සඳහා ස්පාර්ක් එක ලබා දෙන්නේ මේ ස්පාර්ක් ප්ලග් එක කියන කොටසේ. ස්පාර්ක් ප්ලග් එක කියන කොටසට විදුලිය ලබා දෙන මුළු පද්ධතියම තමයි අපි ඔය ඉග්නිෂන් සිස්ටම් එක කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඔය ජවලන පද්ධතියේදී ස්පාර්ක් ප්ලග් එක හයිටේෂන් වයර් එක ඉතාම වැදගත්. එතකොට ප්ලග් එකට අවශ්‍ය විදුලිය ලබා දීම සඳහා ඉග්නිෂන් කොයිල් එකක් අපි පාවිච්චි කරනවා. මොකද ප්ලග් එක ස්පාර්ක් එකක් ඇති කිරීම සඳහා මොකද වාතය හරහා විදුලිය ගමන් කිරීමට නම් අනිවාර්යෙන් වෝල්ටීයතාවය 18000න් එහා සමහරට 15000 18000 20000 ආසන්න වශයෙන් 20000ක්වත් විභවාන්තරයක් තිබිය යුතුයි අනිවාර්යෙන් වාතය හරහා ගමන් කිරීම. එතකොට ඒ අවශ්‍ය විභවාන්තරය ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය කරන්නේ මේ අපි ඉග්නිෂන් කොයිල් එක. ඒතකොට ඉග්නිෂන් කොයිල් එකත් අනිවාර්යම කොටසක්. ඊළඟට අපි ඉග්නිෂන් ස්විච් එක ඊළඟ කොටස අනිවාර්යෙන් බැටරිය තියෙන්න ඕන ඒ පද්ධතියට අවශ්‍ය විදුලිය ලබා දීමට. ඉස්සෙල්ලා දැක්ක වීඩියෝ එකේදී ස්පාර්ක් එක ලබා දෙන්නේ නැහැ දිගටම. මොකද සක්ෂන් ස්ට්‍රෝක් එකේදී ලබාගත් ඉන්ධන වාත මිශ්‍රණය කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදී සම්පීඩනය වුණාට පස්සේ ඒ සම්පීඩනය පහර අවසානයේදී බල පහර ආරම්භයේදී තමයි ස්පාර්ක් එක ලබා දෙන්නේ. ඒ අවශ්‍ය වෙලාවෙදී ලබා දෙන ස්විච් කිරිල්ල කන්ටැක්ට් බ්‍රේකර් මේ සිස්ටම් ට්‍රිගර් සිස්ටම් එකක් අනිවාර්යෙන් භාවිත කරනවා. ඒක වැදගත්. කන්ඩෙන්සර් එක. මේ කන්ඩෙන්සර් එක කියන කොටසත් මම ඉස්සරහට අවබෝධ කරලා දෙන්නම්. මේ සියලු කොටස් අවම වශයෙන් අවශ්‍යයි ඉග්නිෂන් සිස්ටම් එකකට. කොයි විදිහට ගත්තත් මොන සෝස් එකක් අවශ්‍යයි. අනිත් කොටස් මේ සියල්ල අවශ්‍ය වෙනවා ඉග්නිෂන් සිස්ටම් එකකදී. මුලින්ම ගමු ස්පාර්ක් ප්ලග් එක, හයිටේෂන් වයර් එක, හයිටේෂන් කොයිල් එක. අපි ඉග්නිෂන් කොයිල් එක කියලා කියනවා. කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස්. CB පොයින්ට් කියලා නැත්නම් ප්ලැටිනම් පොයින්ට්ස් කියලා අඳුරනවා. ඊළඟට කන්ඩෙන්සර් එක, ඉග්නිෂන් ස්විච් එක, ෆියුස්, බැටරි, ඇඩ්වාන්ස් මේ ප්‍රධාන කොටස් ටික අනිවාර්යයි ඉග්නිෂන් ජවලන පද්ධතිය සඳහා. අපි බලමු මුලින්ම ස්පාර්ක් ප්ලග් එක ගැන. ස්පාර්ක් ප්ලග් එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. මොකද දැන් ස්පාර්ක් ප්ලග් එකේ කොටසක් සම්බන්ධ වෙන්නේ එන්ජින් එකේ අභ්‍යන්තරය. ඒ කියන්නේ එන්ජින් එකේ හිස කොටසට තමයි ස්පාර්ක් ප්ලග් එක සම්බන්ධ වෙන්නේ. එතකොට ප්ලග් එකේ පහළ කොටස තියෙන්නේ දහන කුටීරය තුල. එතකොට විශේෂයෙන් සියලුම ඒ කියන්නේ අවපීඩන තත්ත්වයන් වලට අධිපීඩන පීඩන තත්ත්වයන් වලට හැම දෙයකටම යටත් වෙනවා මේ ස්පාර්ක් ප්ලග් එක. එතකොට ඉහළ කොටස ප්ලග් එකේ ඒ කොටස තියෙන්නේ අවට වායු ගෝලය. ඒ කියන්නේ අපිට එන්ජින් එකෙන් එළියට පේනවා. එතකොට මේ ප්‍රධාන කොටස් ටික දැන් ස්පාර්ක් ප්ලග් එකේදී දකින්න පුළුවන් ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා. අපි මේ ටර්මිනල් එක විදිහට නම් කරලා තියෙන්නේ ස්පාර්ක් ප්ලග් එකට විදුලිය ලබා දෙන ස්ථානය. ඊළඟට අපිට දකින්න පුළුවන් ස්පාර්ක් ප්ලග් එකේ සෙරමික් වලින් තමයි තියෙන්නේ. මොකද එන්ජින් එකේ හෙඩ් එකේ අපි කියන හිස කොටසේ තිබෙන නිසා අනිවාර්යෙන් රත් වීමට ලක් වෙනවා. මොකද එතන තාපය පරිවාහකයක් විදිහට පාවිච්චි කරන දෙයක් තමයි අපිට පාවිච්චි කරන්නේ. මොකද සෙරමික් වගේ දේවල් උණු වෙන්නේ ප්‍රසාරණය වෙන්නේ ඒ වගේ දේවල් වල ඔරොත්තු දෙනවා. ඒක නිසා ස්පාර්ක් ප්ලග් එකක් අනිවාර්යයෙන් මේ සෙරමික් කොටස අපිට දකින්න තියෙනවා. අපි ප්‍රධානම කොටස් ටික තමයි ආයි මේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එක, සයිඩ් ඉලෙක්ට්‍රෝඩ් එක. මේ සෙන්ටර් අධි වෝල්ටීයතාවය ටර්මිනල් එක හරහා ඇවිල්ලා සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එකෙන් සයිඩ් ඉලෙක්ට්‍රෝඩ් එකට තමයි මේ වෝල්ටීයතාවය එතරදී වෙන්නේ. මේ වාතය හරහා තමයි විදුලි පැන්නීම සිද්ධ වෙන්නේ. එතකොට එතනදී ඉන්ධන වාත මිශ්‍රණය හා ගැටීමෙන් මේ ස්පාර්ක් එක ලැබුණා. මෙතනදී දහනය ආරම්භ වෙනවා. අනිවාර්යෙන් ඊළඟට මේ පොට කියන කොටස දෙනකොට හෙඩ් එකට සම්බන්ධ වීම, තදවීම සිදු වෙන්නේ මේ පොට. ඊළඟට ස්පාර්ක් ප්ලග් එකක වැදගත්ම කොටස් ටිකක් තමයි බලන්න ඕන කොටස තමයි මේ ස්පාර්ක් ප්ලග් එකේ තියෙන අංකය. මොකද අපි දැන් ස්පාර්ක් ප්ලග් එක
ගැන දැනුමක් නොමැති කමින් ලොකු හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ස්පාර්ක් ප්ලග් එකක් වැරදි ස්පාර්ක් ප්ලග් එකක් යොදන්න පුළුවන්. එතකොට අපි ගැන අවබෝධයක් නොපැති වුණොත් දෙන ඕන ප්ලග් එකක් පොටට හරියනවා නම් හයි කරන්න පුළුවන්. එහෙම හයි කරාට පස්සේ යතුරු පැදියේ තිබිච්ච නොමැති දෝෂ පවා එන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්ධන කාර්යක්ෂමතාවයට බොහෝ බලපෑමක් එල්ල කරනවා මේ වැරදි ස්පාර්ක් ප්ලග් මාරු කිරීමේදී. අනිවාර්යෙන් ස්පාර්ක් ප්ලග් එක ඒ යතුරු පැදිය සඳහා නිෂ්පාදකයා නියමිත කරන ලද ස්පාර්ක් ප්ලග් එක යොදන්න ඕනේ. ඒ සඳහා අනිවාර්යෙන් වැදගත් වෙනවා මේ ස්පාර්ක් ප්ලග් එකේ අංකය. ඒ කියන්නේ ප්ලග් එකේ කෝඩ් එක. ඒ කෝඩ් එක ඉතා වැදගත්. මොකද ඒක සඳහන් වෙනවා පොට පිළිබඳ සඳහන් වෙනවා රෙසිස්ටරයක් ප්ලග් එකේ අන්තර්ගත වෙනවද නැද්ද කියලා සඳහන් වෙනවා. මේ ගැප් එක පිළිබඳ අදාළ වෙනවා. ප්ලග් එකේ වර්ගය කොහොමද? ඒ කියන්නේ මොන සමහරක් විදුලි ඉග්නිෂන් සිස්ටම් අනුවත් මේ ප්ලග් වෙනස් වෙනවා. මොකද රෙසිස්ටර් වෙන ප්ලග් තියෙනවා. ඒක නැති ප්ලග් එකක් එතනට යෙදුවොත් වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේ නිෂ්පාදකයා සඳහන් කරන ලද නිවැරදි ප්ලග් එකම තෝරා ගැනීම ඉතාම වැදගත්. මොකද ඉන්ධන කාර්යක්ෂමතාවයට මේ ස්පාර්ක් එක ගොඩාක් දුරට බලපාන. මොකද ස්පාර්ක් එක හොඳට ස්ට්‍රෝං තියෙනවා කියන්නේ ශක්තිමත් තියෙනවා කියන්නේ අපිට ඉන්ධන කාර්යක්ෂමතාව ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඔය වැරදි ප්ලග් එකක් දැම්මම ඇත්තටම වෙන්නේ ඒ ඉන්ධන කාර්යක්ෂමතාව ගොඩක් අඩු වෙනවා. ඒතකොට ඊට අමතරව එන්ජින් එකේ අපි කියන්නේ බලය. අපි ගොඩාක්ම වැදගත් දෙයක් තමයි එන්ජින් එකේ බලය. නිපදවන බලය අඩු වෙන්න පුළුවන්. ඊළඟට ආයි අපිට බලපාන තව ප්‍රශ්නයක් තමයි වායු දූෂණය. ඒ කියන්නේ හරියට ඇතුලේ කම්බක්ෂන් එක සිදු වුනේ නැත්නම් අතුරු ප්‍රතිඵලයක් විදිහට ඒ තමයි පිටාර වායුවේ අපි කියන්නේ සමතුලිතතාවය නැහැ. ඒ කියන්නේ පිටාර වායුවේදී විස වායු පිට වෙන්න පුළුවන්. ඒකට ඉන්ධන හරියට දහනය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කාර්යයන් වලදී ගොඩාක් වැදගත් වෙන මේ ස්පාර්ක් ප්ලග් එකේ කෝඩ් එක. ඒ කියන්නේ අනුමත නම් කරන්නේ කොහොමත් මේ ප්ලග් එකේ කෝඩ් එක බලලා. මොකද ඒක හැමදේම ඒකට අදාළව ඒක පරීක්ෂණ කරලා හැමදේටම අදාළව තමයි ස්පාර්ක් ප්ලග් එකේ තීරණය කරලා තියෙන්නේ. ඊළඟට බලමු ප්ලග් එක මොනවද බලන්න ඕන වැදගත් කාරණා කියලා. ප්ලග් එකේ ගැප් එක. මේ සඳහන් වෙන්නේ ප්ලග් එකේ ගැප් එකයි බලන ස්ථාන දෙක. සයිඩ් සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එක හා සයිඩ් ඉලෙක්ට්‍රෝඩ් එක අතර තියෙන ගැප් එක. ඇත්තටම ප්ලග් එකකින් අපි ඉග්නිෂන් සිස්ටම් එක අනුව ගොඩාක් දුරට වෙනස් වෙනවා. සමහරක් යතුරු පැදිවල 175 සිට මිලිමීටරය දක්වා ඒ වගේ ප්‍රමාණයන් වල ඒක ප්ලග් එක අනුව ඒ ගැප් එක සමහර ප්ලග් කෝඩ්ස් වල අග අකුරෙන් කියවෙනවා මේ ගැප් එක කොච්චරද තියෙන්න ඕනේ කියලා. ඒ ගැප් එක ඉතාල වැදගත්. මොකද මේ ගැප් එක අඩු වැඩි වෙනකොට අපි ප්ලග් එකක් අපි එළියේදී පරීක්ෂා කරනකොට ප්ලග් එකේදී හොඳට ක්‍රියා කරත් එන්ජින් එක ඇතුලේදී සිදුවෙන මොකද අපි කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේ අවසානයේ තමයි ස්පාර්ක් එක ඇති වෙන්නේ. එතකොට ලොකු පීඩන තත්ත්වයක් එන්ජින් එක ඇතුලේ තියෙනවා. ඒ පීඩන තත්ත්වයේදී මේ ස්පාර්ක් එක පැන ගන්න දුර්වල වෙනවා මේ ගැප් එක අඩු හෝ වැඩි වුණා. එතකොට ඒක ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා ගැප් එක අපි මේ ගැප් එක අඩු නම් වැඩි කරගන්න ක්‍රමයක් තමයි මේ ටූල් එක අපි ෆිලර් ගේජ් එක ආධාරයෙන් තමයි මේ ගැප් එක පරීක්ෂා කරගන්නේ. නිෂ්පාදිතයා කියලා තියෙන ස්පාර්ක් එකේ ගැප් ප්ලග් එකේ ගැප් එක පරීක්ෂා කරලා බලලා ඒක අපි තුන් මොන හරි හේතුවකින් ප්ලග් ගැප් එක අඩු වෙලා නම් අනිවාර්යෙන් අපිට මේ ආකාරයට පුළුවන් ප්ලග් ගැප් එක නිවැරදි ගානට හදාගන්න. ඊට අමතරව අපි හිතමු ප්ලග් ගැප් එක මොනවා හරි වෙලා දැන් ප්ලග් එක ගෙවිලා මොනවා හරි වෙලා දැන් ප්ලග් ගැප් එක වැඩි වෙලා නම් මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට ප්ලග් ගැප් එක අඩු කරගන්න. ඊළඟට වෙන්න ඕන තමයි ප්ලග් එකක් ගලවලා අපිට අපි දැන් සේවාවකදී අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි අපි කරන එන්ජින් ටියුන් අප් කියලා. අපි යතුරු පැදියක් සේවා කරන වෙලාවට ප්ලග් එක ගලවලා බලලා අනිවාර්යෙන් ප්ලග් එකේ තත්ත්වය අපිට ප්ලග් එකේ තත්ත්වයෙන් කියන්න පුළුවන් බොහෝ විස්තර. ඒ කියන්නේ අපි ඉන්ධන කාර්යක්ෂමතාවය කියන්න පුළුවන්. එතකොට එන්ජින් එකේ කන්ඩිෂන් එක, එන්ජින් එක ගෙවිලාද, ඔයිල් පිච්චෙනවද, ඒ ගොඩාක් දේවල් මේ ප්ලග් එකේ මේ සෙන්ඩර් ඉලෙක්ට්‍රෝඩ් එක, සයිඩ් ඉලෙක්ට්‍රෝඩ් එක අවට ඇතුලේ සෙරමික් කොටසේ අපි පාටින් අපිට කියන්න පුළුවන් මේ එන්ජින් එකේ තත්ත්වය කොහොමද, කාබුරේටරේ කොහොමද, ඉන්ධන පද්ධතියේ මොන හරි දෝෂයක් තියෙනවද, නැත්නම් එන්ජින් එකේ ගෙවිලා නැත්නම් ඔයිල් පිච්චෙනවද, මොන හරි ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන්. එහෙම මොන හරි දෝෂයක් තියෙන නම් කාලයක් යනකොට කොහොමත් සමාර්ට යම් කිසි ප්‍රමාණයකට දාවණය වෙච්ච එන්ජින් එක අනිවාර්යෙන් ප්ලග් එකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. අපි එතනදී අනිවාර්යෙන් ප්ලග් එක පිරිසිදු කරගන්න ඕනේ. මොකද ප්ලග් එකේ මේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් වටේ කොටසයි මේ ගැප් එකයි අතර පිරිසිදු කරගන්න ඕනේ. ඒ කියන්නේ කාබන් බැඳලා තියෙන්න පුළුවන්. ඒ සියල්ල පිරිසිදු කරලා ගැප් එක චෙක් කරලා තමයි නැවත යෙදියේ හැකිනම් පමණයි අපි මේ ප්ලග් එක යොදන්නේ. නැත්තම් අපි ප්ලග් එක එහෙමම ඒ කියන්නේ ඒ තියෙන දෝෂ තියෙන ප්ලග් එකක් නැවත සවි කරනවා කියන්නේ අනිවාර්යෙන් අපේ සමහරට යතුරු පැදිය ආපු ලෙඩේ හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට බලමු ප්ලග් එකට විදුලිය ලබා දෙන්නේ හයි ටෙන්ෂන්
වයර් එක. අපි දැන් භාවිතා කරන්නේ දැන් හයිටේෂන් කොයිල් එකේ ඉඳලා ප්ලග් එක සඳහා ඒ අදාළ විදුලිය ලබා ගන්න භාවිතා කරන්නේ හයිටේෂන් අපි කියන්නේ හයිටේෂන් වයර්. ප්ලග් වයර් කියලාත් කට්ටිය කියනවා, ඉග්නිෂන් වයර් කියලාත් කියනවා. එතකොට ඒ භාවිතයෙන් තමයි අපි ලබන්නේ. මේක සාමාන්‍ය වයර් එකක් නෙමෙයි. මොකද අපි ප්ලග් එකක් සඳහා මම ඉස්සෙල්ලා කිව්වා අනිවාර්යෙන් වෝල්ටීයතාවය 18000න් එහා 20000ක් දැන් අලුත් ඉග්නිෂන් සිස්ටම් වල 40000 50000 කියන ලොකු අධි වෝල්ටීයතාවයකටම යනවා. දැන් ඒක වගේ එකදී අනිවාර්යෙන් වටේට දැන් අපි ප්ලග් එක තියෙන්නේ එන්ජින් එකේ කොටස. එතකොට එතන රත් වෙනවා. එතකොට ඒ වයර් එක උණු වෙන රස්නේ රොරොත්තු දෙන්න ඕන. එතකොට ඊට අමතරව ඇතුලේ ගමන් කරන්නේ අධි වෝල්ටීයතාවයක්. ඒතර වෝල්ටේජ් එක ලීක් වෙන්න බෑ. මොකද එන්ජින් එකේ හිස කොටසේ හෝ ඒ අවට කොහෙටවත් අනිවාර්යෙන් මේ වෝල්ටීයතාවය ලීක් වෙන්න බෑ. ඒක සඳහා පරිවාරක යොදලා වැඩිපුර සාමාන්‍ය වයර් එකට වැඩියෙන් පරිවාරක යොදලා ස්පෙෂල් හදපු වයර් එකක් අපි සාමාන්‍යයේදී භාවිතා වන මේ වයර් එකේ මහත බලලා හෝ එහෙම බලලා කවදාකවත් කෝඩ් එක අපි යොදන්නේ නැහැ. අනිවාර්යෙන් හයිටේෂන් ඒ කියන්නේ ප්ලග් වයර් සඳහාම යොදා ගන්නා මේ වයර් ප්‍රමාණයි අපි යොදාගන්නේ. අනිවාර්යෙන් අපි ප්ලග් වයර් එකේදී පරීක්ෂා කරන්න ඕන මේ මම දක්වලා තියෙන රෙසිස්ටර්. ඒ ප්ලග් වයර් එකේ ඒ යම්කිසි දිගකට අදාළව අපි ගොඩාක් වෙලාවට මේ යතුරුපැදියක් හරි ජොලන පද්ධතියේ හෝ කුමන කොටසක් අලුත් වැඩියාව කරත් අපි අනිවාර්යෙන් මේවා සේවා පොත්. ඒ කියන්නේ මැනුවල් එකක් අපි පාවිච්චි කරනවා. මේ මැනුවල් එකේ තියෙනවා මේ වයර් එකේ දිග සඳහා අදාළ ප්‍රතිරෝධක. එතකොට මේ ප්‍රතිරෝධයේ ඒ සමගම මේකේ පරීක්ෂා කරන්න ඕන කොටස්. අනිවාර්යෙන් ප්‍රතිරෝධය බලන්න ඕන. ඊට පස්සේ මොකද ප්‍රතිරෝධය වැඩි වුණොත් අපි හයිටේෂන් කොයිල් එකෙන් කොච්චර අධි වෝල්ටීයතාවයක් පිට කරත් ඒ ප්ලග් එකට ලැබීමේදී ඒ දැන් මේ රෙසිස්ටන්ස් එක වැඩි වුණොත් අනිවාර්යෙන් අඩු වෙන්න පුළුවන්. එතකොටදි වෙන්නේ අපි කියන්නේ වීක් ස්පාර්ක් එක. ඉතා දුර්වල පුළිඟුවක් තමයි අපිට ප්ලග් එකෙන් ලැබෙන්නේ. ඒක නිසා ස්පාර්ක් එකේ රෙසිස්ටන්ස් අනිවාර්යෙන් බලන්න ඕනේ වැඩි වෙන්නත් පුළුවන්. නැත්නම් මේ ස්පාර්ක් එකේ ඇතුලේ හයිටේෂන් වයර් එක ඇතුලේදී යම්කිසි පළුදු වීමක් සිදු වෙලා ඇතුලෙන් කනෙක්ෂන් එක නැති වුණොත් අනිවාර්යෙන් ස්පාර්ක් එක වෝල්ටීයතාව වැඩි නිසා ස්ටාර්ට් වෙනවා. මොකද ඒ චූටි වෙන්වීමකදී වුණත් ස්පාර්ක් එක පැනලා යනවා. ඒ වුණාට ඒ ප්‍රමාණයේදී ස්පාර්ක් එක අපේ ප්ලග් එකේ එතන පුළිඟුවට ඒක බලපානවා. ඒක නිසා ස්පාර්ක් ප්ලග් එකේ අනිවාර්යෙන් බලන්න ඕන රෙසිස්ටන්ස් එක, කනෙක්ටිවිටි එක බලන්න ඕන. ඊට අමතරව මේ ප්ලග් එකේ කෝඩ් එකේ තියෙන පිපිරුම් සමාට රත් වෙලා එන්ජින් එකේ ගෑවිලා රත් වෙලා පළුදු වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යෙන් ඒ ස්පාර්ක් එක එතනින් ලීක් කරන්න පුළුවන්. ඒ වගේ හයිටේෂන් වයර් එක කියන එක ඉතා වැදගත්. ඒ හයිටේෂන් වයර් එක බොහෝ වෙලාවට ගොඩක් ඒ වගේ හයිටේෂන් කොයිල් එක සමගම තමයි තියෙන්නේ. එතකොට සමහරට ප්ලග් එකේ ප්ලග් වයර් එක පළුදු වෙලා තිබ්බොත් අපිට සිදු වෙනවා හයිටේෂන් කොයිල් එකත් එක්කම මේ මාරු කිරීමට. ඒත් කරන්න වෙනවා මොකද ලොකු බලපෑමක් සිද්ධ වෙනවා අපි හිතන්නේ නැති වුණාට මේ හයිටේෂන් අපි පුළිඟුව ඇති කර ගැනීමට. ඊළඟට තියෙන්නේ හයිටේෂන් කොයිල්. අපි ඉග්නිෂන් කොයිල් කියනවා, හයිටේෂන් කොයිල් කියනවා. ඔය දෙකෙන්ම හඳුන්වන්නේ ස්පාර්ක් ප්ලග් එක සඳහා අවශ්‍ය විදුලිය වැඩි කර ගන්න අපි භාවිතා කරන මේ කොටස. ඒ කියන්නේ බැටරියේ හෝ මැග්නටෝ සිස්ටම් එකේ හරි ලිපද වෙන්නේ අඩු වෝල්ටීයතාවයක්. දැන් උදාහරණයක් විදිහට යතුරු පැදි වල භාවිතා වෙනවා බොහෝ වෙලාවට 6 වෝල්ට්. ඒ කියන්නේ 6 වෝල්ට් නැත්තම් 12 වෝල්ට් බැටරියක් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට නැත්තම් මැග්නටෝ සිස්ටම් එකේ ආවත් ඒ ආසන්න වෝල්ටීයතාවයක් තමයි නිපද වෙන්නේ. ඒ වුණාට අපිට ස්පාර්ක් එකක් ඒ කියන්නේ වාතය හරහා විදුලිය ගමන් කිරීම සිදු කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා වෝල්ටීයතාවය අනිවාර්යෙන් 15000න් 18000න් එහා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 20000ක වත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මොකද මේ වයර් වල දෙන රෙසිස්ටන්ස් නිසායි අධිපීඩන තත්ත්වයක් යටතේ තමයි ස්පාර්ක් එක ඇති කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒක නිසා වෝල්ටීයතාවය ආසන්න වශයෙන් 20000 ඒ වගේ ආසන්න ප්‍රමාණයක් අවම අවශ්‍ය වෙනවා ස්පාර්ක් එකක් ඇති කරන්න. එතකොට ඒ අවශ්‍ය දැන් අපි ගාව තියෙන්නේ 12ක් හෝ 6ක්. ඒ වගේ ආසන්න වෝල්ටීයතාවයක් තමයි තියෙන්නේ. අපි ඒක දැන් වැඩි කරගන්න ඕන 15000කට හෝ 20000කට. ඒ ප්‍රමාණයකට වැඩි කරගන්න අපි භාවිතා කරනවා. අපි හැමෝම දන්නවා මේ ට්‍රාන්ස්ෆෝමර් කියන එක. ට්‍රාන්ස්ෆෝමර් කියන එක අපි ගෙදරදී භාවිතා කරනවා. ඇත්තටම ගෙදර භාවිතා වෙන ගෘහස්ත විදුලිය භාවිතා වෙන 230 වෝල්ටීයතාවය අපි බැටරි චාර්ජර්ස්, ෆෝන් චාර්ජර් ඒ වගේ හැම දෙයකදීම භාවිතා කරනවා අපි අවකර පරිණාමක. ඒ කියන්නේ ස්ටෙප් ඩවුන්. එතෙන්දී වෙන්නේ වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයකට. ඒ කියන්නේ අපි ලබා දෙන වෝල්ටීයතාවය අඩු වෙලා තමයි එහෙන් නිකුත් කරන්නේ. දැන් අපි මෙතනදී භාවිතා කරන්නේ ඒ අනිත් පැත්ත අධිකර පරිණාමක. ඉස්සෙල්ලා අපි පාවිච්චි කරේ අවකර පරිණාමක. දැන් අධිකර පරිණාමකෙන් තමයි
කරන්නේ අපි ලබා දෙන වෝල්ටීයතාවය වැඩි වෙනවා. මම මේ සරලව දක්වලා තියෙන්නේ ඒ අභ්‍යන්තරය. ඒ කියන්නේ අපි ලබා දෙන දඟරය ස්ටෙප් අප් එකක නම් ඒ කියන්නේ අධිකර පරිණාමකයක ලබා දෙන වෝල්ටීයතාවය ලබා දෙන දඟරයේ පොටවල් ගාන අඩුයි. වෝල්ටේජ් එක කියන්නේ අවුට්පුට් සෙකන්ඩරි කොයිල් එකේ අනිවාර්යෙන් පොටවල් ගාන වැඩි. මේ අධිකර පරිණාමකයක විශේෂ ලක්ෂණයක් අවකර එකක් නම් ලබා දෙන අපි මොකද එතන වෝල්ටේජ් එක අඩු කරන්නේ. එතකොට පොට අනුපාතය වැඩි, අවුට්පුට් එකේ පොට අනුපාතය අඩුයි. එතකොටයි අඩු වෙන්නේ. දැන් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ වෝල්ටීයතාවය වැඩි කරගන්න. ඒක නිසා අපි මෙතනදී පාවිච්චි කරන්නේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි කියන්නේ. නැත්නම් අධිකර පරිණාමක. ඔක බොහෝ විට පාවිච්චි කරන විදුලි බලාගාරවල දකින්න තියෙනවා. විදුලි බලාගාර ගාව ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා. ඒ තියෙන්නේ අධිකර පරිණාමක. එහිදී වෝල්ටීයතාවය 33000 43000 60000 වගේ ලොකු වෝල්ටීයතාවයකට වැඩි කරලා ඇවිල්ලා ආයි අපිට අවශ්‍ය තැන්වලදී අවකර පරිණාමක යොදාගෙන 211000 ඒ වගේ අඩු කරලා අන්තිමට අපේ ගෘහස්ත පරිභෝජන සඳහා 230 දක්වා අඩු කරන්නේ ඒ අවකර පරිණාමක. අපි මෙහිදී භාවිත කරන්නේ මේ අධිකර පරිණාමක කියන එක. ඒදී අපි තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වෝල්ටේජ් එක 15000යි 20000 අතර වගේ අධි වෝල්ටීයතාවයකට වැඩි කරගන්න. මේ අනික ට්‍රාන්ස්ෆෝමර් එක අපිට දකින්න පුළුවන් ප්‍රධාන කොටස් තමයි ප්‍රයිමරි කොයිල්. අපි කියන්නේ වෝල්ටීයතාවය ලබා දෙන ප්‍රයිමරි කොයිල් එකයි සෙකන්ඩරි කොයිල් එකයි. මේ දෙක ඉතාම වැදගත්. තව දෙයක් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල අපි භාවිතා කරන්න ඕන අනිවාර්යෙන් AC වෝල්ටේජ් එක. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ප්‍රයිමරි කොයිල් එකට ලැබෙන වෝල්ටේජ් කරන්ට් එක නිසා, ගමන් කරන ධාරාව නිසා ඒ ඇති වෙන චුම්බක ක්ෂේත්‍ර කැපෙනවා සෙකන්ඩරි කොයිල් එකේ සෙකන්ඩරි වයින්ඩින් එක හරහා. එතකොට මේ චුම්බක බල රේඛා කැපීම නිසා තමයි මේ සෙකන්ඩරි කොයිල් එක හරහා වෝල්ටීයතාවයන් නිපදවෙන්නේ. එතකොට ඒ සඳහා අනිවාර්යෙන් වැදගත් වෙනවා ACද. මොකද අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවේදී නිතරම ධාරාව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. එක වෙලා කියන්නේ මුලින්ම එක පැත්තකට ගමන් කරනවා ඊළඟ පාර අනිත් පැත්තට ගමන් කරනවා. එතකොට වෙන්නේ චුම්බක බල රේඛා කැපෙනවා. දෙපැත්තට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ තමයි වෝල්ටීයතාවයක් ඇති වෙන්නේ. ඒක නිසා ට්‍රාන්ස්ෆෝමර් එකකට ප්‍රධානම දේ තමයි ට්‍රාන්ස්ෆෝමර් එකේදී අපිට ක්‍රියාකාරීත්වයක් ගන්න පුළුවන් වෙන්නේ AC වෝල්ටේජ් එකක් ලබා දුන්නොත් පමණයි. DC වෝල්ටේජ් එකකදී පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් අපිට අනිවාර්යෙන් ප්‍රයිමරියට ලබා දෙන වෝල්ටීයතාවය අපිට ඇති නැති කරන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රයිමරි වෝල්ටේජ් එක කඩන්න වෙනවා. ඊළඟට බලමු මේ අභ්‍යන්තරය අපිට දකින්න පුළුවන් ඉග්නිෂන් කොයිල් එකක. මෙතනදී අපිට අග්‍ර 4ක් දකින්න තියෙනවා. ඉන්පුට් එකේ අග්‍ර 2යි, අවුට්පුට් එකේ අග්‍ර 2යි, අග්‍ර 4යි. අපි ඉග්නිෂන් කොයිල් එකකදී භාවිත වෙන්නේ අග්‍ර 3යි. ඒකට වෙලා තියෙන්නේ ප්‍රයිමරියේ එක අග්‍රයකුයි සෙකන්ඩරි එක අග්‍රයකුයි එකට සම්බන්ධ කරලා තමයි අපි නෙගටිව් එක විදිහට අරගෙන තියෙන්නේ. මේ ප්‍රයිමරි කොයිල් එකේ ටර්මිනල් එකේ පොසිටිව් එක, මේ නෙගටිව් ටර්මිනල් එක. එතකොට ප්‍රයිමරියේ නෙගටිව් එකයි මේ එක අග්‍රයකුයි සෙකන්ඩරි එක අග්‍රයකුයි එකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. මේ ආකාරයට තමයි හයි ටෙන්ෂන් කොයිල් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ contact breaker points. අපි කියනවා මේක කෙටි කරලා CB point කියනවා. නැත්තම් යතුරු පැදිවලදී ගොඩාක් වෙලාවට අපි සේවා ස්ථානවලදී වර්ක්ෂොප් වලදී අපි භාවිතා කරන තව නමක් තමයි platinum point කියලා. ඒ platinum point කියලා දක්වන්න හේතුවක් තමයි මේ ස්පර්ශක වල මෙතන ස්පාර්ක් එකක් ඇති වෙනවා. ස්පාර්ක් එක නිසා ගෙවීම අවම කරන්න ප්ලැටිනම් ලෝහයේ යම් කිසි ප්‍රමාණයක් ආලේප කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අපි ප්ලැටිනම් පොයින්ට් එක කියලා බොහෝ වෙලාවට ඇත්තටම යතුරු පැදිවල මේ කොටස අපි මිලදී ගන්න ගියත් ඇත්තටම ඉල්ලන්නේ ප්ලැටිනම් පොයින්ට් එක කියලා. ඇත්ත හරිනම CB point නැත්නම් contact breaker points. අපි කෙටි කරලා තමයි CB point කියලා කියන්නේ. මම මුලින්ම කිව්වා ට්‍රාන්ස්ෆෝමර් එකක වෝල්ටීයතාවය. ට්‍රාන්ස්ෆෝමර් එක ක්‍රියා කරන්න වෝල්ටීයතාවය වැඩි කරන්න හරි අඩු කරන්න හරි ඒට ලබා දෙන්න ඕන AC වෝල්ටේජ් එක. ඒ හේතුව තමයි මොකද ප්‍රත්‍යාවර්ත ධාරාවේදී නිතරම ධාරාව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. එතකොට අපි ඒ ගමන් කරන වේගයේ වෙනස් වීම තමයි අපි හර්ට්ස් වලින් කියන්නේ සංඛ්‍යාති කියන්නේ. ඒ නිතර අපි ධාරාව ගමන් කරන දිශාව වෙනස් වෙන වේගය. එතකොට ඒ වෙනස් වීමත් එක්ක තමයි සෙකන්ඩරි තුලින් වෝල්ටීයතාවයක් නිපද වෙන්නේ. එතකොට ජොලන පද්ධතිය භාවිතා වෙන්නේ අනිවාර්යෙන් බැටරිය තියෙන්නේ සරල ධාරාවක්. එතකොට සරල ධාරාවේදී ගමන් කරන්නේ ධාරාව එක දිශාවකට පමණයි. එතකොට ට්‍රාන්ස්ෆෝමර් එකකදී එතනදී විදුලි සැපයීමක් ලබා දුන්නා කියලා අපිට අවශ්‍ය කාර්ය සිදු කරගන්න බෑ. අනිවාර්යෙන් එක්කෝ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙනවා නැත්නම් සරල ධාරාවක් ලබා දෙනවා නම් අනිවාර්යෙන් ඒ ධාරාව ඇති නැති කරන්න ඕන. මොකද
ට්‍රාන්ස්ෆෝමර් එක ක්‍රියා කරන්නේ විද්‍යුත් චුම්බක බල රේඛා ඇතිවීම හා නැතිවීම. එය මූල ධර්මය කරගෙන තමයි ට්‍රාන්ස්ෆෝමර් එක නැත්නම් පරිණාමයක ක්‍රියා කරන්නේ. එතනදී අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කොටසක් තමයි වෙන්න ඕන දෙයක් තමයි මේ ධාරාව ඇති නැතිවීම. ඒ සිදු කිරීම සඳහා තමයි මේ අපි contact breaker point. එතකොට මම මුලින්ම සඳහන් කරපර වීඩියෝ එකේදී පෙන්නවා අපි ස්පාර්ක් එක ලබා දෙන්න ඕන චූසන පහර. දී ලබා ගන්නා ඉන්ධන වායු මිශ්‍රණය සම්පීඩන පහර අවසානයේ. සම්පීඩන පහර අවසානයේ බල පහර පටන් ගන්න. ඒ කියන්නේ සම්පීඩන පහරේ අන්තිම හරි. ඒ කියන්නේ අපි කියන්නේ පිස්ටන් එක මුදුන් සීමාවට එන්න මොහොතකට කලින්. එතකොට ඒ ලබා දෙන ස්ථානේ තීරණය වෙන්නේ මේ contact breaker වල. මොකද ස්විච් කිරිල්ල අපි කරන්නේ මොකද අපි පද්ධතිය ස්විච් කරන අවස්ථා දෙකයි තියෙන්නේ. එක්කෝ ignition switch එකෙන් අපි යතුරු පෙදිය නවත්තන්න හෝ පණ ගන්නවන්න අපි භාවිත කරන ignition switch එක. ඒක අපි පාවිච්චි කරන්නේ අපි පණ ගැන්වීමට හෝ නැවැත්වීමේදී පමණයි. ඊළඟට මේ සර්කිට් එකේදී අපි ධාරාව අපිට පාලනය කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි මේ contact breaker points. මෙතනදිත් වෙන්නේ ධාරාව විදුලි සැපයුම ඇති නැති වීම. එතකොට වෙන්නේ අපි බැටරි සිස්ටම් එකේදී නම් අනිවාර්යෙන් ඉග්නිෂන් ස්විච් එක හරහා අපි පාලනය කරන්නේ බැටරියේ ඒ කියන්නේ අපි පද්ධතියේ ධනාග්‍රය. එතකොට ඍණාග්‍රය ට්‍රාන්ස්ෆෝමර් එක ලබා දෙන අපි ඍණාග්‍රය අපි තමයි අපි මේ contact break point සරහා කඩන්නේ. ඒ කියන්නේ මේ earth එක අපි කියන්නේ සාරලව මේ earth එක. ඒ කියන්නේ point එක හරහා coil එකට ලැබෙන earth එක ඇති නැති වීම. එතකොට මේක ස්විච් වුණා වෙන්නේ අපි හරියටම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්පාර්ක් එක දෙන්න ඕන තැනදී. ඊළඟට මේ පොයින්ට් එකේදී වැදගත් දෙයක් තියෙනවා. මේ පොයින්ට් එක තමයි අපි ඇඩ්ජස්ට්මන්ට් එකක් විදිහට තියෙන ප්‍රධාන තැන. මොකද අනිත් කොටස් තියෙන්නේ අපි පරීක්ෂා කරලා බලලා එම කොටස දැන් අපි ස්පාර්ක් ප්ලග් එක උදාහරණ ප්ලග් එකක් හෝ කොයිල් එක හෝ නිෂ්පාදකයාගේ සම්මත ක්‍රමයට අපි චෙක් පරීක්ෂා කරලා බලලා ඉවරලා අපි ඒක අපිට මුකුත් ඇඩ්ජස්ට්මන්ට් නැහැ අනිවාර්යෙන් ඒ වෙනුවට අලුතෙන් එකක් යෙදවීම තමයි කරන්න වෙන්නේ. ඒත් අපිට CB පොයින්ට් වලදී අපිට contact breaker point එක අපිට වෙනවා මේක ගෙවීමේදී කාලයක් තිස්සේ මේක ක්‍රියා කරනකොට අනිවාර්යයෙන් මේ පොයින්ට් තුඩු දෙක ගෙවෙනවා. එතකොට මේ ગેප් එක වැඩි වෙනවා. අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ දැන් මේකේ රූපේ සටහන හැටියට නම් මෙතන මේ ඇනේ බුරුල් කරලා අපිට මෙතනින් මේකේ ગેප් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ සමගම මේ පොයින්ට් දැන් රීප්ලේස් කරන්න වෙන්නේ ගෙවිලා නම් ගොඩක්. ඒ කියන්නේ අපිට මේක ඇඩ්ජස්ට් කරලා ඒ පොයින්ට් එක ગેප් එක ගන්න බැර නම් අනිවාර්යෙන් රීප්ලේස් කරනවා. ඊට අමතරව මේ පොයින්ට් එක හරියටම හැඩේ මේ පොයින්ට් තුඩු දෙක ඇද වෙලා කියන්නේ කෙලින් නැතුව මේ හරියට ඒ වර්ගඵලය සම්බන්ධ වුණේ නැත්නම් ඒ નિયમિત ධාරාව ගමන් කරන්නේ නැහැ. ඒක නිසා පොයින්ට් එකේ එතන ස්පර්ශක තුඩු ගෙවිලා නම් අනිවාර්යෙන් මාරු කරන්න නැත්නම් ඒ ප්‍රමාණය අපිට ඇඩ්ජස්ට් කරලා ගන්න පුළුවන්. බ්‍රේක පොයින්ට් එක කියන්නේ තාම වැදගත් කොටසක්. පොයින්ට්ස් පිලිස්සලා හරි ගෙවීමකට හරි සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කොටස අපි රීප්ලේස් කරන්න ඕන. අපි ගොඩක් වෙලාවට දැන් ඔය ගැප් එක අපි පරීක්ෂා කරන්නේ නිෂ්පාදන සම්මතය දීලා තියෙනවා මේ මොඩල් එකේ මේ තරම් ගැප් එකක් තියෙනවා. අනිවාර්යෙන් අපි කරන්න ඕන තව දෙයක් තමයි මේ ගැප් එක. අනිවාර්යෙන් දැන් අපි මේ කෑම් ෂාෆ්ට් එක අපි කියන්නේ මේ කොටසට කෑම් ෂාෆ්ට් එක මේ කොටස තමයි එන්ජින් එක කරකිනකොට භ්‍රමණය වෙන්නේ. එතකොට මේ කෑම් නෝස් දැන් මේ කොටස නම් ඇතට සිලින්ඩර් 4ක එන්ජින් එකක. එතකොට මේක වටයක් කරකිනකොට මේ පොයින්ට් එක 4 පාරක් ඈත් වීම ලඟ වීම සිද්ධ වෙනවා. ඊළඟට තියෙන ප්‍රධාන කොටස තමයි මේ කන්ඩෙන්සර් එක. කැපැසිටර් කියලාත් හඳුන්වනවා. හැබැයි මේකෙදී අපි ওই විදිහේ වර්ග දෙකක් තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් අපේ ජොලන පද්ධතියේදී භාවිතා කරන්නේ AC කන්ඩෙන්සර් එක. තව දකින්න තියෙනවා සර්කිට්ස් වල එහෙම භාවිතා කරනවා සරල ධාරා. ඒකෙදී අනිවාර්යෙන් ධන ඍණ කියලා අග්‍ර දෙකක් වෙනම දකින්න තියෙනවා. නමුත් මේ ජොලන පද්ධතියේදී පරිපථයට සම්බන්ධ කරන මේ කන්ඩෙන්සර් එක අපි AC කන්ඩෙන්සර් එක පාවිච්චි කරන්නේ. මේදී තමයි ප්‍රධාන කොටසක් වෙනවා. අර contact breaker points වගේම මේ හයිටේෂන් එක නිපදවන්න. ගොඩක් විශාලම කාර්යයක් කරන කොටස තමයි මේ කන්ඩෙන්සර් එක. ඒ කියන්නේ අපි මේ කන්ඩෙන්සර් එක නැති වුණොත් ඇත්තනකොත් මේ ජොලන පද්ධතියේදී නිසි ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය සර්කිට් එකක දක්වන ආකාරය තමයි මේ කන්ඩෙන්සර් එක මම මේ දක්වලා තියෙන්නේ අපි පරිපථවල මේ සංකේතය. අපි මේ ඇත්තම කන්ඩෙන්සර් එක ස්වභාවය තමයි මේ මම මේ රූප සටහනෙන් පෙන්වලා තියෙන්නේ. මේ රූප සටහනෙන් අපි බලමු කොහොමද මේ පරිපථයේදී මේ contact breaker points උයි කන්ඩෙන්සර් එකේ ක්‍රියාකාරීත්වය. දැන් මුලින්ම අපි ගමු බැටරිය. ධනාග්‍රයේ සිට මේ ඉග්නිෂන් ස්විච් එක අපි යතුරු ස්විච් එක කියලා හඳුන්වන්නේ ඉග්නිෂන් ස්විච් එක. ඊළඟට යතුරු ස්විච් එක කරහා තමයි අපි ඉග්නිෂන් කොයිල් එකට අදාළ ධනාග්‍රය සැපයුම ලැබෙන්නේ.
අපි ඊළඟට බලමු ඍණාග්‍රය. ඍණාග්‍රය මේක දැන් බැටරිය ඍණාග්‍රය බොඩි ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. අපි බොඩි ග්‍රවුන්ඩ් එකෙන් අරගෙන CB පොයින්ට් එක හරහා තමයි ගිහිල්ලා තියෙන්නේ ඉග්නිෂන් කොයිල් එකට අවශ්‍ය ඍණ සැපයුම. එතකොට ඒත් එක්කම ඊට සමාන්තරගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ මේ CB පොයින්ට් එකට අපි කන්ඩෙන්සර් එක කියන කොටස. එතකොට මුලින්ම කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් ලං වෙලා තියෙන වෙලාවට මේ ප්‍රයිමරි කොයිල් එකට අවශ්‍ය විදුලි සැපයුම ලැබෙනවා. ඊළඟට ඒ වෙද්දි පරිපථය සම්පූර්ණ වෙන්නේ CB පොයින්ට් එක කරා තමයි ග්‍රවුන්ඩ් බීම සිදු වෙන්නේ. ඊළඟ රූපසටහනෙන් අපිට බලන්න පුළුවන් CB පොයින්ට් ඈත් වෙනවා. දැන් අපි අදාළ මංගී ස්පාර්ක් එක ලැබෙන්න ඕන ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ සිදු වෙන්නේ මේ CB පොයින්ට් ඈත් වීම. ඒ ඈත් වීමේදී ඍණාග්‍රයට අදාළ සැපයුම විසන්ධි වෙනවා. එතෙන්දී පරිපථය ගලන්න ගන්නවා කන්ඩෙන්සර් එක හරහා. සාමාන්‍යයෙන් කන්ඩෙන්සර් එක දෙයක් තමයි කන්ඩෙන්සරයක් ඇත්තටම ගත්තොත් කුඩා බැටරියකට ආසන්න වශයෙන් සමානයි. ඒ කියන්නේ ලොකු ඇම්පියර් එකක්, ඒ කියන්නේ ලොකු ධාරාවක් ගබඩා කරගන්න බෑ. ඒ වුණාට පොඩි ධාරාවක් ගබඩා කරගෙන හැබැයි කන්ඩෙන්සර් තව දෙයක් තියෙනවා. ඒක එයා ඒ ප්‍රමාණය ගබඩා කරගත්තට පස්සේ ආයෙ ටක් ගාලා ඩිස්චාර්ජ් කරනවා. ඒක තමයි කන්ඩෙන්සර් එක ක්‍රියාකාරීත්වය. එතකොට දැන් මේ විදියට නෙගටිව් CB පොයින්ට් ඈත් වුණාට පස්සේ නෙගටිව් ලයින් එක සම්බන්ධ වෙන්නේ කන්ඩෙන්සර් කරා. ඒ විදිහ වෙන්නේ ධනාග්‍රය ප්‍රයිමරි කොයිල් එක කරා ඇවිල්ලා කන්ඩෙන්සර් එකට ඇවිල්ලා කන්ඩෙන්සර් කරා තමයි පරිපථය සම්පූර්ණ වෙන්නේ. ඒ වෙද්දී මුලින්ම වෙන්නේ කන්ඩෙන්සර් එක charge වෙනවා. charge වුණාට පස්සේ කන්ඩෙන්සර් එක විශේෂකයේ තමයි එයා charge වෙච්ච වෝල්ටේජ් එක තියාගන්නේ නැහැ. ඒ ධාරාව ටක් ගාලා අනිත් පැත්තට නිදහස් කරනවා. ඒ නිදහස් කිරීමේ සිදු වෙන්නේ ප්‍රයිමරියට අදාළ වෝල්ටේජ් එක ප්‍රයිමරියට අතාරිනවා. එතකොට ඇති වෙන ලොකු චුම්බක ශේෂ්ත්‍රය තමයි සෙකන්ඩරියෙන් මේ අධි වෝල්ටීයතාවයේ නිකුත් වීම වෙන්නේ. එතන තව දෙයක් තියෙනවා. අපි කොයිල් ගැන කතා කරනකොට self induction voltage එක කියලා කොයිල් වල ඇති වෙනවා. මොකද අපි කොයිල් එකකට ධාරාවක් සපයපු ගමන් ඒ කොයිල් එක මැග්නට් වෙනවා. මැග්නට් වුණාට පස්සේ අපි මේ ධාරාව විසන්ධි කරනවා සමග මේ මැග්නට් එක නිසා ඒ කොයිල් එක හරහා ආපස්සට වෝල්ටීයතාවයක් නිකුත් වෙනවා. ඒ වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් අපි කියන්නේ ලබා දෙන වෝල්ටීයතාවය වගේ 20 ගුණයක්. වෝල්ටීයතාවය 12 ලබා දුන්නොත් ඒක 20 ගුණයක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 240ක් පමණ වෝල්ටීයතාවයක් ආයි මේ ප්‍රයිමරි කොයිල් එක හරහා අනිත් පැත්තට ඩිස්චාර්ජ් කරනවා. එතකොට ඒ ධාරාව දැන් CB පොයින්ට් ඈත් සම්බන්ධ වෙලා තියෙනකම් පරිපථය සම්පූර්ණයි. ඈත් වීම සමග වෙන්නේ ප්‍රයිමරියේ ගබඩා කරගත්ත මේ ප්‍රයිමරියේ ඇතිවෙච්ච self induction voltage එක ආයි අනිත් පැත්තට ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ මේ කන්ඩෙන්සර් එක හරහා. ඒ ගමන් කරනකොට තමයි කන්ඩෙන්සර් එක charge වෙන්නේ. ඒතකොට කන්ඩෙන්සර් එක charge වෙනවා වෝල්ට් 240ක් විතර. ඒ ආසන්න වශයෙන්. එතකොට මේ ප්‍රමාණය කන්ඩෙන්සරේ මම ඊළඟට ඉස්සෙල්ලා කිව්වා charge වුණාට පස්සේ එයාත් ගත්ත වෝල්ටේජ් එක එයා ආයි ඩිස්චාර්ජ් කරනවා. ඩිස්චාර්ජ් කරනකොට දැන් ප්‍රයිමරි වයින්ඩින් එකට අපිට ලැබෙනවා 240ක වෝල්ටේජ් එක. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වේ 6 හරි 12 හරි වෝල්ටීයතාවයක් තමයි අපි ලබා දෙන්නේ ප්‍රයිමරියට. ඒ වුණාට මේ කන්ඩෙන්සර් එක නිසා තමයි මේක 240ක් දක්වා ප්‍රයිමරියට ලැබෙන වෝල්ටේජ් එක වැඩි වෙන්නේ. ඒ වැඩි වීමත් එක්ක එතකොට සාමාන්‍යයෙන් අපි පොට අනුපාතයට තමයි ඔය ඉග්නිෂන් කොයිල් එක ඕන ට්‍රාන්ස්ෆෝමර් එක වෝල්ටීයතාවය අඩු වැඩි වීම සිදු වෙන්නේ. එතකොට ප්‍රයිමරියේ පොට සාමාන්‍යයෙන් හයිට ඉග්නිෂන් කොයිල් එක පොට 1:100 අනුපාතය වගේ තමයි තියෙන්නේ. එතකොට වෝල්ට් දැන් ප්‍රයිමරියට ලැබෙනවා 240ක් පමණ. එතකොට 240 100න් විතර ගුණ වුණාට පස්සේ අර අපිට අදාළ 18000න් යා 20000න් ඒ වගේ ලොකු වෝල්ටීයතාවය වැඩි කරගන්න පුළුවන්. මේ කන්ඩෙන්සර් එක ඉතාම වැදගත්. කන්ඩෙන්සර් එකෙන් වෙන ප්‍රධාන කාර්යය තමයි ඔය ප්‍රයිමරියට self induction voltage එක ගබඩා කර ගැනීම. ඊට අමතරව මේ අපේ self induction voltage එක ආපස්සට එනකොට කන්ඩෙන්සර් එක නොතිබුණොත් වෙන්නේ මේ CB පොයින්ට් පිලිස්සීම සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කන්ඩෙන්සර් එක උරා ගන්න නිසා තමයි CB පොයින්ට් ඈත් වීමේදී මෙතන ඇති වෙන පොඩි ස්පාර්ක් එක නැති වෙන්නේ. කන්ඩෙන්සර් එක තිබුණම් වෙන්නේ ඒක කන්ඩෙන්සර් එකට උරා ගත්තට පස්සේ CB පොයින්ට් පිලිස්සීම අවම වෙනවා. එතකොට තව දෙයක් තියෙනවා ස්පාර්ක් ඩියුරේෂන් එක කියලා තියෙනවා. අපිට ඒක ගණන් ගන්න බෑ, අපිට පේන්නේ නැහැ ඇට. ඒ නමුත් ස්පාර්ක් එකක් ඇති වෙන වෙලාවකදී අපිට නොදැනුවට මිලිත් සෙකන්ඩ් ගාණක් ස්පාර්ක් එකේ එහාට මෙහාට පයින්නවා. ඒක සිදු වෙන්නේ මේ කන්ඩෙන්සර්. මොකද කන්ඩෙන්සර් එක හරහා ලබාගත් වෝල්ටීයතාවය ආයි ප්‍රයිමරි ඩිස්චාර්ජ් වෙනකොට ආයි ඒ වෝල්ටීයතාවයත් ආයි කන්ඩෙන්සර් එකට උරා ගන්නවා. එතකොට ඔය දෝලණය වීමක් වෙනවා. ප්‍රයිමරියෙන් කන්ඩෙන්සරේ charge වෙන කන්ඩෙන්සරෙන් ආයි ප්‍රයිමරියට වෝල්ටීයතාවයක් අතාරිනවා. එතකොට ඔක අපි ප්‍රස්ථාරයක් ගත්තොත් එම මිලිසෙකන්ඩ් ගාණක් ඔය ස්පාර්ක් එක සිදු වෙනවා. ඒ ස්පාර්ක් ඩියුරේෂන් එක තියාගන්නයි CB පොයින්ට් අපි කියන්නේ කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් පිලිස්සීම අවම කරගන්නයි ඊළඟට ප්‍රයිමරි වෝල්ටේජ් එක ලබා දෙන්නයි. ඔය ප්‍රධාන කාරණා තුනට විශේෂ කොටස තමයි කන්ඩෙන්සර්. ඒකයි කියන්නේ මේ කන්ඩෙන්සර් එක නැති වුණොත් මේ සියලු පද්ධතියම දෝෂ. කන්ඩෙන්සර් එක නිසා
තමයි අපි දැන් ඔය සෙකන්ඩරි ඒ අපිට අදාළ වෝල්ටේජ් එක නිපද වෙන්නේ. එතකොට කන්ඩෙන්සර් එක ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. එතකොට ප්‍රයිමරියට අපි හයි වෝල්ටේජ් එක සෙකන්ඩරි හරහා නිපදවීමට ප්‍රයිමරියට අවශ්‍ය වෝල්ටීයතාවය ඒ කියන්නේ 240 ලබා දීම සිදු වෙනවා. ඒත් එක්කම ස්පාර්ක් ඩියුරේෂන් එක. ස්පාර්ක් ඩියුරේෂන් එක ඉතරා වැදගත්. මොකද ස්පාර්ක් එකක් අපිට ඒක ගණන් කරන්න බැරි වුණාට අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරු වුණාට ස්පාර්ක් එකක් පුලිංගුව යම්කිසි කාලයක් මිලි තප්පර ගණක් ස්පාර්ක් එක සිදු වෙනවා. එතකොට ඒ ප්‍රමාණය එක සිදු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රයිමරියෙන් කොයිල් එක ඩිස්චාර්ජ් වුණාට පස්සේ කන්ඩෙන්සර් එක ආයි නැවත ඇති වෙන මේ සෙල්ෆ් ඉන්ඩක්ෂන් වෝල්ටේජ් එක නිසා ආයි කන්ඩෙන්සරේ චාර්ජ් වෙනවා. ආයි කන්ඩෙන්සරේ ඩිස්චාර්ජ් වෙනවා. එතකොට ආයි ඒ ඩිස්චාර්ජ් වෙන නිසා හයිටේෂන් එක පයින්නවා. ඒත් එක්කම ආයි චුම්බක ශේෂ නැතිවීමත් සමග ආයි ප්‍රයිමරියෙන් ආයි සෙල්ෆ් ඉන්ඩක්ෂන් එක සිදු වෙනවා. එතකොට ඒ සෙල්ෆ් ඉන්ඩක්ෂන් වෝල්ටේජ් එක නිසා ආයි කන්ඩෙන්සර් චාර්ජ් වෙනවා. ඔය වගේ කීප වාරක් මේ සිදුවීම නිසා ස්පාර්ක් එකේ පොඩි ඩියුරේෂන් එකක් අපිට තියාගන්න පුළුවන්. එතකොට ස්පාර්ක් ඩියුරේෂන් එක පවත්වා ගැනීමත් මේ කන්ඩෙන්සර් එකේ එක කාර්යය. ආයි CV පොයින්ට් ඈත් වීමත් සමග CV පොයින්ට් ඈත් වෙනවත් සමග මෙතන පොඩි ස්පාර්ක් එකක් එතනත් ඇති වෙනවා. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා වයර් දෙකක් අමුණලා ඈත් කරනකොට අනිවාර්යෙන් පොඩි පුලිංගුවක් පයින්නවා. එතකොට ඒ වගේ මේ ස්පාර්ක් එක මෙතන මේකට යම්කිසි ධාරාවක් ගමන් කරන ඔය පොයින්ට් එක හරහා එතකොට ඒ ධාරාව නැති වෙනවත් සමගම මෙතන ස්පාර්ක් එකක් ඇති වෙනවා. එතකොට ඔය ස්පාර්ක් එක අඩු වෙනවා මේ කන්ඩෙන්සර් එක. මොකද ස්පාර්ක් එක ඇති වෙනකොටම ඇති වෙන වෝල්ටීයතාවය සෙල්ෆ් ඉන්ඩක්ෂන් වෝල්ටේජ් එක නිසා තමයි ස්පාර්ක් එක ඇති වෙන්නේ. ඒක උරා ගන්නවා කන්ඩෙන්සරේට. එතකොට CB පොයින්ට් ආරක්ෂා වීම සිදු වෙනවා. එතකොට ස්පාර්ක් ඩියුරේෂන් එකයි CB පොයින්ට් පිළිස්සීම අවම කිරීමයි සෙල්ෆ් ඉන්ඩක්ෂන් වෝල්ටේජ් එක උරා ගැනීම යන කාරණා කීපයම සිදු වෙනවා මේ කන්ඩෙන්සර් එක හරහා. කන්ඩෙන්සර් එක කියන්නේ තරමට මේ ඉග්නිෂන් පද්ධතියකට අත්‍යවශ්‍යම කොටසක්. හැබැයි යොදනකොටත් අපිට ඒ අදාළ කන්ඩෙන්සරේ යොදන්න ඕන අපිට අවශ්‍ය ප්‍රමාණය හිතුමනාපේ යොදන්න බෑ. බොහෝ වෙලාවට එක මගින් යුතුව කන්ඩෙන්සර් තමයි පාවිච්චි කරන්නේ. ඒතර කන්ඩෙන්සර් එක කියන එක ගොඩක් වැදගත් දෙයක්. මොකද සර්කිට් එකම වැඩ කරන්නේ මේ කන්ඩෙන්සර් එකේ ක්‍රියාකාරීත්වය බොහෝ දුරට බලපාන. ඊළඟට තියෙනවා අපිට මේ පරිපථය පාලනය කරන්න. CB පොයින්ට් හරහා පාලනය වෙන්නේ එන්ජින් එක. ඒ කියන්නේ ස්පාර්ක් ටයිමින්. ඔය ටයිමින් කියන එක ඇති වෙන්නේ මේ CB පොයින්ට් ඈත් වීම සමග. එතකොට ඒ ස්පාර්ක් ටයිමින් කියන එක ඇති වෙන්නේ CB පොයින්ට් එකෙන්. එතකොට අපිට අවශ්‍ය වෙට යතුරු පැදියේ හෝ එන්ජිම නවත්ත ගන්න. හරි පණ ගන්නවන්න හරි අවශ්‍ය විදිහ අපිට පාලනය කරගන්න. තියෙන ක්‍රමයක් තමයි ඉග්නිෂන් ස්විච් එක. ඒ කියන්නේ පරිපථය අපිට පාලනය කරන්න ප්‍රධාන පාලකය තමයි මේ ඉග්නිෂන් ස්විච් එක. එතකොට මේ ස්විච් එක හරහා තමයි මේ ධාරාව පද්ධතියට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩාක් කලට කන්ට්‍රෝල් කරන්නේ පොසිටිව් ලයින් එක. බැටරි කොයිල් සිස්ටම් එකකට නම් කොයිල් එකට සැපේන ධනාග්‍රය. අපි ඉහත රූපය දැක්කා. ධනාග්‍රයේ සිට දෙන ධාරාව ඉග්නිෂන් ස්විච් එක කරා තමයි කොයිල් එකේ ධනාග්‍රයට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ස්විච් එක ඕෆ් කරොත් අපිට ධනාග්‍රය ලැබීම විසන්ධි වෙනවා. එතකොට පද්ධතියම ක්‍රියාවිරහිතයි. ඊළඟට මේ තියෙන්නේ අපි ඔය බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම් එකේ තියෙන ඉග්නිෂන් ස්විච් එක. ඊළඟට අපිට මේ ප්‍රධාන වශයෙන් ඉග්නිෂන් ස්විච් වර්ග දෙකක් තියෙනවා. මම තාම ඉස්සරහට පැහැදිලි වෙන්නම් මේ ආකාරයෙන්. මොකද මැග්නිටෝ සිස්ටම් එකේදී ක්‍රියාකාරීත්වය ගොඩක් වෙනස්. එහිදී වෙන්නේ කොයිල් එකට සැපේන වෝල්ටීය මේ ධාරාව ග්‍රවුන්ඩ් කිරිලා. කොයිල් එකේ පිටවන හයිටේෂන් කොයිල් එකට ලැබෙන ධාරාව ආයි ෂෝට් කරනවා. කෙටි පරිපථ කිරීමක් තමයි කරන්නේ අපි එන්ජිම ඉග්නිෂන් ස්විච් එක හරහා. එතකොට මේ මැග්නිටෝ සිස්ටම් එකේදී භාවිතා වෙන්නේ මම මේක පැහැදිලි කරන්න. මුලින්ම බැටරි කොයිල් සිස්ටම් එකේදී භාවිතා වෙන්නේ මේ සාමාන්‍ය ස්විච් එකක්. අග්‍ර දෙකයි තියෙන්නේ. බැටරි හරහා ධාරාව වෙනවා. ස්විච් එක ඕෆ් වෙලාවට ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට අපි ස්විච් එක ඔන් කරාම තමයි ධාරාව ගමන් කරන්නේ. අපි මැග්නිටෝ සිස්ටම් එකේදී වෙන්නේ වයර් හතරක් බොහෝ විට තියෙනවා. ඊට වැඩි වෙනත් මේ සිස්ටම් එකෙත් වයර් වැඩි වෙන්න පුළුවන්. ඒත් අපිට ඉග්නිෂන් සිස්ටම් එක කන්ට්‍රෝල් වෙන්නේ මේ විදියට. මේ මැග්නිටෝ සිස්ටම් එකේ අපි භාවිතා කරන ඉග්නිෂන් ස්විච් එකේදී අග්‍ර බොහෝ විට හතරක් තියෙනවා. අනිවාර්යෙන් හතරක්වත් අවම තියෙන්න ඕන. එතකොට ඒ කියන්නේ බැටරි සිස්ටම් එකෙන් අපි යතුර දැම්මම තමයි අනිත් තන සිග්නල් ලයිට් හෝන් ඒ කොටස් වැඩ කරන්නේ යතුර දැම්මට පස්සේ. එතකොට ඒ කියන්නේ ඒ කොටස වෙනම බැටරි පද්ධතිය වැඩ කරන්නේ සර්කිට් එක වැඩ කරන්නේ ඒ ස්විච් එක. ඒ කියන්නේ එතකොට ස්විච් දෙකක් වෙනවා. බැටරි පද්ධතිය වෙනම තියෙනවා. ඉග්නිෂන් සිස්ටම් එක වෙනම තියෙනවා. එතකොට මේ එකම ස්විච් එකෙන් ක්‍රියා කරලා ඇතුලේ ස්විච් දෙකක් වෙනවා. එතකොට අපි ඕෆ් වෙලාවේදී ඉග්නිෂන් අපිට ඒ වෙලාවට අනිත් දේවල් වැඩ කරන්නේ නැහැ.
ලයිට් අරවම මොනවත් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා බැටරි පද්ධතිය ඕෆ්. හැබැයි මේ මම කියවනේ කොයිල් එකේ හයිටේෂන් කොයිල් එකට ලැබෙන වෝල්ටේජතාවය තමයි ධාරාව තමයි ග්‍රවුන්ඩ් කරන්නේ. ඒ ග්‍රවුන්ඩ් කිරීමේදී මොකද යතුර ෂෝට් කරලා තියෙන්නේ. එතකොට මේ ඕෆ් අවස්ථාව. ඔන්න එකේදී වෙන්නේ බැටරි ලයින් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක මේ වෙලාවට ක්ලෝස්. ඉග්නිෂන් එක ඕපන්, සර්කිට් එක ඕපන්. එතකොට වෙන්නේ ෂෝට් වීම හයිටේෂන් එකට ලබා දෙන වෝල්ට් හයිටේෂන් කොයිල් එකට ලබා දෙන ධාරාව මේ ෂෝට් වීම මෙතනින් වැළකීලා තියෙනවා. ඒ විදිහට තමයි මේ ක්‍රම දෙකේ ඉග්නිෂන් ස්විච් තියෙන්නේ. මේ දෙකම දකින්න පුළුවන්. අපිට මේ යතුරු බර අපි කියන්නේ ඉග්නිෂන් ස්විච් එකෙන්ම අපිට කියන්න පුළුවන් මේකේ තියෙන පද්ධතිය. කියන්නේ බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම් එකක්ද මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම් එකක්ද කියලා. ඊළඟට බැටරිය. දැන් බැටරි කොයිල් සිස්ටම් එකේදී අනිවාර්යෙන් භාවිතා වෙන බැටරි එක අපි ඉස්සරහට කිව්වනේ පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොට ගොඩාක් වෙලාට යතුරු වැදි වල තියෙන 6 වෝල්ට්. මේ ප්ලැටිනම් අපි කියන්නේ කොන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් තියෙන මොඩල් එකේදී බොහෝ වෙලාවට තියෙන්නේ මේ 6 වෝල්ට් යතුරු පැදි වල 12 වෝල්ට් භාවිතා වෙනවා සාමාන්‍යයෙන් යතුරු පැදි වලට එහා ගියපු වාහන වල භාවිතා කරනවා. නමුත් මේ ක්‍රම දෙකටම ඉග්නිෂන් පද්ධති තියෙනවා. බැටරි කොයිල් නම් අනිවාර්යෙන් මේ දෙකට තමයි තියෙන්නේ. මේ අපි භාවිතා කරන වර්ග බැටරි දෙක. සාමාන්‍යයෙන් අපේ ඕනම යතුරු පැදියක දකින්න තියෙනවා චාර්ජින් සිස්ටම් එක. චාර්ජින් සිස්ටම් එක කරා බැටරිය charge කරනවා. බැටරියට ගබඩා කරගත්ත ධාරාවෙන් තමයි පද්ධතිය ක්‍රියා කරන්නේ. ඊළඟට මෙන්න මෙතන ලොකු දෙයක් තියෙනවා. මේකෙදි පැහැදිලි කරන්න. දැන් අපිට ඇත්තටම කිව්වොත් අපි හිතුවට ස්පාක් එකක් ලබා දෙනවා කියලා ඒක නිවැරදි මම කිව්වා නිවැරදි ක්‍රෑන්ක් එකේ නිවැරදි තැනදී දෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පීඩන පහරේ අවසානයේදී. සම්පීඩන පහරේ අවසානයේදී ස්පාක් එක දුන්නම පිස්ටන් එක මුදුන් සීමාවට පැමිණලා නැවත පවර් ස්ට්‍රෝක් එක පහු වෙනවත් සමග තමයි නියම බලයක් නිපද වෙන්න ඕනේ. එතකොට තමයි පිස්ටන් එක පල්ලෙහාට ගමන් කරන්නේ. ඒ වෙලාවේදී උපරිම බලයක් නිපද වුණාට පස්සේ තමයි පිස්ටන් එක පීඩනය වෙලා එන්ජින් එකේ බලය නිවැරදි බලයක් කියන්නේ උපරිම බලයක් නිපදව ගන්න අපිට පුළුවන් වෙන්නේ. හැබැයි ඕකේ දැන් ප්‍රශ්නයක් වෙනවා. අපි එකම තැනකදී දිගටම ස්පාක් එක දුන්නොත්, ඒකම ටයිමින් එකට දුන්නොත් එන්ජින් එකේ වේගය එන්න වැඩි වෙනකොට අපිට ප්‍රශ්නයක් එනවා. මොකද සාමාන්‍යයෙන් අපිට ගණන් කරේ නොහැකි වුණාට ඔය ස්පාක් ඩියුරේෂන් එක වගේමයි දහනය සඳහා යම්කිසි කාලයක් යනවා. කොහොමත් අපි එන්ජින් එකේ වේගය වැඩි කරා කියලා අපිට දහනයට යන කාලය අඩු වීම සිදු වෙන්නේ නැහැ. හැබැයි පිස්ටන් එක මුදුන් සීමාවේ තියෙන කාලය අඩු වෙනවා. එතකොට අපි කොහොම හරි පිස්ටන් එක මුදුන් සීමාවේදී ඒ අදාළ තැනදී නිවැරදි බලය ඇති කර ගන්න නම් මොකද වේගය වැඩි වෙනකොට අපි ස්පාක් එක හරි පරණ විදිහටම දුන්නොත් පිස්ටන් එක ආපස්සට ගිහිල්ලා ඒ කියන්නේ පවර් ස්ට්‍රෝක් එකේ ටික දුරක් ගිහිල්ලා තමයි නිවැරදි බලයක් ඇති වෙන්නේ. එතකොට අපිට බලය හානි වෙනවා. අපි ඒක නිසා එන්ජින් එකේ වේගය වැඩි වෙන්න ස්පාක් එක පොඩ්ඩක් කලින් දෙන්න ඕන. අපි කියන්නේ ඒකට ඉග්නිෂන් ඇඩ්වාන්ස් වෙනවා කියලා. ඇඩ්වාන්ස් කරනවා. එතකොට අපි දැන් යතුරු පැදිවල අපි එහෙම ඇඩ්වාන්ස් රීටාර්ට් කරන්න අමාරුයි. ඒ වුණාට ඔටෝමැටිකලි ඇඩ්වාන්ස්ඩ් යුනිට් එකක් අපිට ඒකට තියෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වීමත් සමගම යාන්ත්‍රිකව මේ ඇඩ්වාන්ස්ඩ් යුනිට් එකෙන් ඉග්නිෂන් එක ඇඩ්වාන්ස් වෙනවා. ටයිමින් ඇඩ්වාන්ස් වෙනවා. එතකොට වෙන්නේ අපි කලින් දහනය ස්පාක් එක ලබා දුන්නම වේගය වැඩි වීමත් සමග ගානට ඒ නියමිත පිස්ටන් එකේ සීමාවේදී දහනය සිදු වෙනවා. ඒක නිසා අපි භාවිතා කරනවා මේ ඇඩ්වාන්සර් යුනිට් එක. එතකොට මේ ඇඩ්වාන්සර් යුනිට් එකේදී ප්‍රධාන කොටස් තියෙනවා මේ ස්ප්‍රින්ග්ස් තියෙනවා ෆ්ලයි වේට්ස් තියෙනවා. අපි කියන්නේ මේකට සෙන්ට්‍රිෆියුගල් ඇඩ්වාන්සර් කියලා. මේ ඇඩ්වාන්සර් එකෙන් මේකෙදි වෙන්නේ කේන්ද්‍රපසාරී බලය නිසා මේ ෆ්ලයි වේට්ස් වේගය වැඩි වෙනවා සමග ඈත් වෙනවා. මෙහි තියෙනවා අපිට මේ ෆ්ලයි වේට්ස් වලට සම්බන්ධයි මේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කෑම් එක CB පොයින්ට්ස් වලට සම්බන්ධ වෙන කෑම් ෂාෆ්ට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ෆ්ලයි වේට්ස් වලට. එතකොට වේගය වැඩි වීමත් සමග මේ ෆ්ලයි වේට්ස් ඈත් වෙනකොට වෙන්නේ මේ කෑම් එක අපි දැන් මේක නම් දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන යුනිට් එකක්. එතකොට මේක දක්ෂිනාවර්ත වෙනකොට මේ කොටස යන්නේ සාමාන්‍ය එන්ජින් එකත් එක්ක. හැබැයි ෆ්ලයි වේට් ඈත් වෙනවා කියන්නේ මේ අලු පාටින් දක්වලා තියෙන කොටස පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙනවා. ඇඩ්වාන්ස් වීමත් වෙන්නේ ස්පාක් එක කලින් දෙනවා. එතකොට පිස්ටන් එක ඒ කියන්නේ කම්ප්‍රෙෂන් TDC එන්න කලින් අංශක ගාණක් කලින් ස්පාක් එක දෙනවා. ඒක වෙන්නේ වේගය වැඩි වීමත් එක්ක මෙන්න මේ ෆ්ලයි වේට්ස්. මේකේ ගොඩක් වෙලාට මේ ස්ප්‍රින් දෙකකින් දක්වලා තියෙන්නේ. ස්ප්‍රින් දෙක ටෙන්ෂන් බොහෝ වෙලාවට දෙකක්. එතකොට එක ස්ප්‍රින් එකක් ඉක්මනට ටෙන්ෂන් එක අඩු නිසා මේ ෆ්ලයි වේට් එකේ කලින් වෙනවා. එතකොට පොඩ්ඩක් අපේ ඇඩ්වාන්ස් කෝණේ වැඩි වෙනවා. ඊළඟට තව වේගය වැඩි වෙන්න ඊළඟ ස්ප්‍රින් එක ඒක ටෙන්ෂන් එක වැඩි. අරට පොඩ්ඩක් එහාට ඒතර ඇඩ්වාන්ස් කෝණේ ටික වැඩි. මොකද වාහනේ අපේ එන්ජින් එකේ වේගය උපරිම යනකම්ම
මේ ඇඩ්වාන්ස් කෝණේ වැඩි වෙන්න ඕන. ඒක අපිට ගෙනියන්න පුළුවන් උපරිම අවස්ථාව වෙන. මොකද ඉග්නිෂන් ඇඩ්වාන්ස් කියන එක උපරිම තැනේ තියාගෙන තමයි කරන්න ඕන. මොකද නිවැරදි බලයක්. අඩුම ඉන්ධන කාර්යක්ෂමතාවයකට නිවැරදි බලයක් ඇතිවීමට ගොඩාක් වැදගත්. මේ ඇඩ්වාන්සරේ ප්‍රශ්නයක් ගැන අපිට ගැටලුවක්. ගෙවීමක් හෝ නිසි ක්‍රියාකාරීත්වයක් නොවුනට පස්සේ ඇත්තටම සුමට ක්‍රියාකාරීත්වයක් නැහැ. එන්ජින් එක අපිට ඉග්නිෂන් කියන එකේ ලොකු ගැටලුවක් එනවා. මොකද ස්ලෝ අවස්ථාවේදී එන්ජින් එකේ ලැසි ගමනේදී එන්ජින් එකේ තියෙන වෙලාවේ මේ ෆ්ලයි වේට්ස් ගෙවුනට මේකේ ක්‍රියාකාරීත්වය හරියට තිබුණාම හරියට දුවන්නේ නැහැ. මොකද ටයිමින් වෙනස් වෙනවා. ඒක නිසා ගොඩාක් වැදගත් කොටසක් තමයි මේ ඇඩ්වාන්සර් යුනිට් එක. මේකෙන් බොහෝ කාර්යයක් සිද්ධ වෙනවා. මේක ඇත්තටම වැදගත්. මේක ගොඩාක් වෙලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ සමහරක් මුල් වල තියෙනවා දැන් කෑම් ෂාෆ්ට් එකට සම්බන්ධව තමයි සමහරක් යතුරු පැදි වල තියෙන්නේ. සමහරක් යතුරු පැදි වල තියෙනවා අපේ මැග්නිටෝ වීල් එක. මැග්නිටෝ වීල් එක කියන කොටසේ ඇතුලේ තමයි මේ කොටස දකින්න තියෙන්නේ. එතකොට හැබැයි දෙයක් තියෙනවා මැග්නිටෝ වීල් එක ඇතුලේ තියෙන ක්‍රමයේදී ස්පාර්ක් එකක් හැම වටේ මොකද ක්‍රෑන්ක් එක කැරකෙනවා. හැම එන්ජින් එක වටයක් කැරකෙනවා. ක්‍රෑන්ක් එකත් ඒ කැරකෙන නිසා ස්පාර්ක් එකක් හැම වටේකම සිද්ධ වෙනවා. ඒ අපේ ඕවර්ලැප් එකේදී අපි කියන්නේ වෑල් දෙකම විවෘත අවස්ථාවේදී ඕවර්ලැප් TDC එකේදී ස්පාර්ක් එකක් ඇති වුණාට කාර්යයක් සිදු වෙන්නේ නැහැ. මොකද බලයන් ඉපද වෙන්නේ නැහැ. ඒ වෙලාවේ වෑල් දෙකම විවෘත නිසා ආයෙත් ඊළඟටපත් වෙනවා කම්ප්‍රෙෂන් TDC වලදී. එතෙන් තමයි බලයක් නිපද වෙන්නේ. හැබැයි කෑම් ෂාෆ්ට් එකෙන් අපි ටයිමින් ගත්තොත් හරියටම කම්ප්‍රෙෂන් TDC මොකද කෑම් එක කරකෙවෙන්නේ එන්ජින් එක අපේ ක්‍රෑන්ක් එක වට දෙකක් කරගෙනකොට කෑම් ෂාෆ්ට් එක කරගෙන්නේ එක වටේ. එතකොට ඒ ආකාරයට තමයි මේ ඇඩ්වාන්සර් යුනිට් එක සවි වෙලා තියෙන්නේ. මේ ගොඩාක් වැදගත් කොටසක් තමයි මේ අපි මේ ඇඩ්වාන්සර් යුනිට් එක. අපි දැන් බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම් එකට අදාළ පද්ධතියටම අදාළ ඔක්කොම කොටස් ඇඩ්වාන්සර් එකට එනකම් දැනුම ලබා ගත්තා. දැන් ඊළඟට බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම් එකේම ආයි තියෙන දේ තමයි යතුරු පැදි වල විශේෂයෙන් ගොඩක් ධාරිතාවය අඩු යතුරු පැදි වල විශේෂයෙන්ම භාවිතා වෙන්නේ මේ මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම් එක. ඊළඟට තියෙන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගන්න. අපි බලමු මේකේ කොටස් මම කිව්වා ඒකේ මුලින්ම බැටරියක්. බැටරි කොයිල් එකේ බැටරියකින් ධාරාව අවශ්‍ය විදුලි බලය ලබා ගත්තත් මැග්නිටෝ සිස්ටම් එකේදී මේ මැග්නිටෝ වීල් එක මැග්නට් කොටස් සම්බන්ධ කරන ලද වීල් එක මේක එන්ජිම ක්‍රෑන්ක් එකට සම්බන්ධව කරගෙන්නේ මේ අපිට දකින්න පුළුවන්. මෙම කොටස අපි ෆ්ලයි වීල් කියලා කියනවා මැග්නිටෝ වීල් එක. මේකේ චුම්බක කොටස් සම්බන්ධ කරලා තියෙන්නේ මේ චුම්බක කොටස් කරකැවීම මගින් මේ කොයිල් පැක් එකේ කොයිල් හරහා මේ මැග්නට් ගමන් කිරීමේදී කියන්නේ චුම්බක බල රේඛා කැපීම නිසා තමයි වෝල්ටීයතාවයක් නිපද වෙන්නේ. අපි දැන් බැටරි charge වෙන්නත් එතකොට ඉග්නිෂන් සිස්ටම් එකකට දෙකටම භාවිත කරන්න සැපයුම විදුලි බල සැපයුම ලබා ගන්නේ මේ මැග්නිටෝ වීල් එකේ කොයිල් හරහා. එතකොට මැග්නිටෝ සිස්ටම් කියලා අපි කියන්නේ ඒකයි. බැටරියක් භාවිත වෙන්නේ නැහැ. අපි එන්ජින් එක ක්‍රෑන්ක් පළවෙනි පාර අපි ක්‍රෑන්ක් කරනකොට මැග්නිටෝ වීල් එක භ්‍රමණය වීම සමග මේ චුම්බක බල රේඛා මේ කොයිල් එක හරහා කැපීම නිසා ඇතිවන ධාරාවෙන් තමයි මේ සිස්ටම් එක පාවිච්චි කරන්නේ. මම මෙතෙන්දී කතා කරා විශේෂ කරුණක් මේ ඉග්නිෂන් කොයිල් එක දී සිදුවන්නේ හයිටේෂන් කොයිල් එකට යන පාත් එක ලයින් එක බොඩි ග්‍රවුන්ඩ් කරනවා. එතකොට මේ කොයිල් එකේ නිපදවන ධාරාව ඉග්නිෂන් කොයිල් එක හරහා තමයි පරිපථය සම්පූර්ණ වෙන්නේ. අපි ඉග්නිෂන් ස්විච් එක ඕෆ් කරද්දී අර කලින් රූප සටහනේ දැක්කා වගේ මෙතන අපි ස්විච් එක ඕෆ් කරනවා කියලා කියන්නේ කෙලින්ම ෂෝට් කරනවා. එතකොට අපිට පුළුවන් වෙන්නේ හයිටේෂන් කොයිල් එකට යන්නේ නැතුව ඒ ධාරාව මේ විදිහට පරිපථය සම්පූර්ණ කරගන්න. එතකොට වෙන්නේ ඉග්නිෂන් අපි කට් ඔෆ් වෙනවා. ඊළඟට මෙහිදීත් අර කොටස් ටිකම අදාළ වෙනවා. වෙනසකට තියෙන්නේ සෝස් එක අපි විදුලි බල සැපයුම මැග්නිටෝ වීල් එක හරහා තමයි ලබා ගන්න. එහිදීත් වීල් එක ඇතුලේම අර වගේ මේ මොනියම් ක්‍රමයකට තිබ්බත් මේ විදිහට තමයි ඕ කෑම් ෂාෆ්ට් එක හරහා තමයි CB පොයින්ට් ක්‍රියා කරන්නේ. CB පොයින්ට් හරහා සෝස් කොයිල් එකෙන් නිපදවන ධාරාව CB පොයින්ට් වලටත් සම්බන්ධව තමයි යන්නේ හයිටේෂන් කොයිල් එකට. එතකොට අපි අර වගේම තමයි මෙහිදී CB පොයින්ට් සම්බන්ධ වෙලා තියෙන්නේ අනිත් පහරවල් වලදී. හැබැයි අපිට අවශ්‍ය තැනදී මෙතනදී සිදු වෙන්නේ කෑම් ෂාෆ්ට් එක CB පොයින්ට් වල මේ සම්බන්ධ වීමෙන් CB පොයින්ට් ඈත් වීම. එහිදී වෙන්නේ දැන් කොයිල් එකෙන් නිපද වෙන ධාරාව මුලින්ම CB පොයින්ට් හරහා භූගත වෙනවා. ඊළඟට CB පොයින්ට් ඈත් වීම සමග ඒ ධාරාව යනවා කෙලින්ම කන්ඩෙන්සරයට. ඊළඟට කන්ඩෙන්සර් එක අර මම කලින් කිව්වා වගේම මුලින්ම සිදු වෙන්නේ කන්ඩෙන්සර් එක charge වෙනවා. කන්ඩෙන්සර් එක හරහා තමයි මේ පරිපථය සම්පූර්ණයෙන් සිදු වෙන්නේ. හැබැයි කන්ඩෙන්සර් එක දෙයක් තියෙනවා. එයා ධාරාව ලබා ගත්තට පස්සේ එයාගේ ධාරාව එයා තියාගෙන ඉන්නේ. එයා ඩිස්චාර්ජ් කරනවා. ඩිස්චාර්ජ් වෙද්දී
ඒක කෙලීම යන්නේ හයිටේෂන් කොයිල් එක කරා. එතකොට මෙයා ගබඩා කරගත ධාරාව කෙලීම ගේ ප්‍රයිමරි කොයිල් එකට නිදහස් කරනවා. ඒ නිදහස් කිරීම තුලින් තමයි හයිටේෂන් එකක් අපිට ඒ කියන්නේ අධිවෝල්ටීතාවයක් ඇති වෙන්නේ. එහිදී මේකෙදි සරලයි. හැබැයි මේ ගොඩක් කුඩා යතුරු පැදිවල භාවිතා වෙනවා. මොකද බැටරිය නැතුව. දැන් මේ වගේ ඉග්නිෂන් සිස්ටම් එකක් තියෙනකොට අනිවාර්යෙන් බැටරිය අනිවාර්යයෙන්ම නැහැ. ස්ටාර්ට් අපේ එන්ජින් එක අපේ ඉග්නිෂන් පද්ධතිය ක්‍රියා කිරීම සඳහා. මොකද බැටරිය නැතුව වුණත් මේක දුවන්න පුළුවන්. මොකද ලයි ගොඩාක් සැහැල්ලු යතුරු පැදිවල මොකද වියදම අවම කරගන්න කුඩා බැටරිය. මොකද ඒතර බැටරියෙන් ක්‍රියා කරන්නේ සිග්නල් ලයිට්, හෝන් ඒ වගේ බ්‍රේක් ලයිට්. ඒතර ඒකේ අපේ මූලික අවශ්‍ය ටික විතරයි. ඉග්නිෂන් පද්ධතියට අවශ්‍ය ධාරාව ඔක්කොම මේ මැග්නටෝ වීල් එක හරහා තමයි අපි ඒකයි මැග්නටෝ සිස්ටම් කියලා මේකට කියන්නේ. ඒතර මෙහි ප්‍රධාන කොටස් තියෙන්නේ සෝස් කොයිල් එක තියෙනවා. CB පොයින්ට් අර වගේම තියෙනවා. ඇඩ්වාන්ස්ඩ් යුනිට් එකත් මේ කොටසටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට හයිටේෂන් කොයිල් එකක් තියෙනවා. හැබැයි මේ ගොඩාක් වෙලාවට අපි මේ වාදිත ගන්නේ අපි කියන්නේ මේ සිස්ටම් එකේදී විදුලි පද්ධතිය ගොඩක් වෙලාවට 6 වෝල්ට් බොහෝ වෙලාවට වෙනස් වීම තියෙන්නත් පුළුවන්. ඒ වුණාට ගොඩක් දැන් පරණ දැන් නවීන යතුරු පැදි වල නැහැ. මේ පරණ සිස්ටම් වල ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වියදම අඩුයි. බැටරියට යන වියදම අඩුයි. එතකොට ඒ වගේම සිස්ටම් එකත් හරි සරලයි. මේ ගොඩාක්ම සරල ක්‍රමයක් තමයි මේකේ තියෙන්නේ. ගොඩක් යතුරු පැදි වල මේක තියෙනවා. ඊළඟට මේ කොටස් තමයි කැම් නෝස් එක අපි කියන්නේ ටයිමින් CB පොයින්ට් එක කරා සම්බන්ධ වෙන ඇඩ්වාන්ස්ඩ් යුනිට් එකත් ඒ කොටස ඇතුළෙම තමයි තියෙන්නේ. එතකොට අපිට මේ දකින්න පුළුවන් මේ අපි කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් ඇතුලේ සම්බන්ධ වෙලා තියෙන මේ විදිහට තමයි සවි වෙලා තියෙන්නේ. එතකොට මේ කැම් නෝස් එක මේ ඇතුලෙන් යනකොට මේ පොයින්ට්ස් ඈත් වීම සිද්ධ වෙනවා. මේ කොයිල් පැක් එකේ දෙකක් තියෙනවා. අනිවාර්යෙන් බැටරි චාර්ජින් වලට හරි හෙඩ්ලයිට් වලට ඒ වගේ පරිපථය සඳහා විදුලි පරිපථය සඳහා වෙනම කොයිල් එකකුයි අපේ ඉග්නිෂන් සිස්ටම් එකට වෙනම සෝස් කොයිල් එක වෙනම අනිවාර්යෙන් තියෙනවා. එතකොට මැග්නටෝ සිස්ටම් එක අර බැටරි කොයිල් සිස්ටම් එක තරම් සංකීර්ණයි. මොකද හැබැයි ක්‍රියාකාරීත්වයන් කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් ඒ ආකාරයටම ක්‍රියා කරනවා. කන්ඩෙන්සරේ ක්‍රියාකාරීත්වය බොහෝ දුරට ඒ ආකාරයටම තමයි ඒතර බැටරි කොයිල් එකේම තරම් සංකීර්ණ නැහැ. ගොඩක් වෙනස්කම් තියෙන්නේ මේ බැටරිය වෙනුවට සෝස් කොයිල් එක තිබීමයි ඉග්නිෂන් ස්විච් එකේ වෙනසයි. මේ දෙකෙන් විතරයි බොහෝ අනිත් නැත්නම් අර බැටරි කොයිල් ඉග්නිෂන් සිස්ටම් එකේදී හයිටේෂන් කොයිල් ප්ලග් හයිටේෂන් වයර් ඒ අදාළ කොටස් සියල්ලම බොහෝ දුරට සමානයි. ඒත් එක්කම දැන්ට ගොඩක් මේ ක්‍රම දැන් මේ කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් තියෙන අපි දෙකම කතා කරේ කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් තියෙන ඉග්නිෂන් සිස්ටම් දෙකක්. දැන් මේ දෙකම කාලයක් යනකොට මේ ගැටලුවක් තියෙනවා. මේ දැන් ගෙවි යන කොටස් වැඩි ඇඩ්ජස්ට්මන්ට් වැඩි. ඒක නිසා මේ කොටස් දැන් අලුත් යතුරු පැදිවල භාවිතයෙන් මේවා දැන් ටික ටික අයින් වෙලා දැන් මීට වඩා අලුත් ක්‍රම ඉලෙක්ට්‍රොනික ඉග්නිෂන් ක්‍රම දකින්න දැන් ලැබිලා තියෙනවා. මේක අර මූලිකව යතුරු පැදිවල තාමත් අපිට නඩත්තුව සඳහා පැමිණෙන යතුරු පැදිවල තාමත් මේ පරණ කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් සහිත කන්වර්ෂනල් ඉග්නිෂන් සිස්ටම් තියෙන නිසා අනිවාර්යෙන් මේ පිළිබඳ මූලික දැනුම. මොකද මේ දැනුම හරහා තමයි මේකගේ අඩුපාඩු තමයි අලුත් ඉග්නිෂන් සිස්ටම් වල ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳ දැනුම ලබා ගන්න අනිවාර්යෙන් අත්‍යවශ්‍යම වෙනවා. අපි දැන් මෙච්චරලා කතා කරේ යතුරු පැදිවල භාවිතා වන සම්මත. ඒ කියන්නේ කන්වර්ෂනල් ඉග්නිෂන් සිස්ටම්. ඒ කියන්නේ CB පොයින්ට් සහිත ඉග්නිෂන් සිස්ටම්. වර්ග දෙකක් බැටරි කොයිල් ඉග්නිෂන් උයි මැග්නටෝ ඉග්නිෂන් සිස්ටම් උයි. එතකොට ඒ අදාළ කොටස් ඒ සියලු කොටස් වල ක්‍රියාකාරීත්වයන් පිළිබඳ දැනුමක් ලබා ගත්තා. ඊළඟට අපි ඊළඟ පාඩමේදී නැවත හම්බෙමු ඉලෙක්ට්‍රොනික ඉග්නිෂන් සහ ඒ සම්බන්ධ කොටස් කොහොමද වැඩ කරන්නේ, ඒකේ මොනවද තියෙන ඇඩ්වාන්ස් ස්ටේජස්, ඒ වගේ සියලු දේවල් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි කන්වර්ෂනල් ඉග්නිෂන් සිස්ටම් එක මම හිතනවා හැමදෙනාටම යම්කිසි දැනුමක් ලැබුණා කියලා. අපි නැවත ඉලෙක්ට්‍රොනික ඉග්නිෂන් සිස්ටම් සමග නැවත හම්බෙමු. ආයුබෝවන්.